අයිබං අපි අදත් මේ රුහුණ GAQ ආර්ථික විද්‍යාව මේ අලුත් කණ්ඩායමට අපි කතා කරන මට මතක හැටියට 8 වෙනි දවසේ හෝ 9 වෙනි දවසේ අපි දිගටම ඉරිදා හවස 4 ඉඳලා 6:00 විතරකම් මේ පාඩම කරගෙන ගියා. තවත් කීප දෙනෙක් එන්න අපිත් එක්ක හිටපු අය ඉන්න නිසා මම පොඩ්ඩක් මතක් කරන්නම්. අද කවුරු හරි ඇවිල්ලා හිටියනම් ඒ ආපු අයට දැනගන්නත් එක්ක අපි අපේ GAQ වලදී ආර්ථික විද්‍යාවේදී GAQ වලදී තියෙනවා ප්‍රශ්න පත්‍ර දෙකක්. GAQ වලදී පළවෙනි අවුරුද්දේ තියෙන ප්‍රශ්න පත්‍ර දෙක තමයි බේසික් මයික්‍රෝ ඉකොනොමික් තියරි මූලික සූක්ෂම ආර්ථික විද්‍යා න්‍යාය, බේසික් මැක්‍රෝ ඉකොනොමික් තියරි මූලික සාර්ව ආර්ථික විද්‍යා න්‍යාය. පැරණි විෂය නිර්දේශය නම් මේ ප්‍රශ්න පත්‍ර දෙකම එකක් හැටියට තිබුණේ ආර්ථික විශ්ලේෂණය කියලා. ඉකොනොමික් ඇනලයිසිස් කියලා. ඒක දෙහිකට කඩලා වාට තියෙනවා මේ අලුත් GAQ එකේ. ඊට පස්සේ part 1 වලට වාට ආවට පස්සේ ඒ වගේම කුඩා ප්‍රශ්න පත්‍ර තුනක් තියෙනවා. එකක් තමයි intermediate microeconomic theory. අපි ගත්තොත් අන්තර් සූක්ෂම ආර්ථික විද්‍යා න්‍යාය, intermediate macroeconomic theory. ඒකත් අපි කියන්නේ අතරමැදි නැත්නම් අපි ගන්න පුළුවන් සාර්ව ආර්ථික විද්‍යා න්‍යාය. ඊට අමතරව තියෙනවා economic statistics. තුන්වෙනි අවුරුද්දේ අපිට එනවා development economics and planning සංවර්ධන ආර්ථික විද්‍යාව සහ සැලසුම්කරණය කුඩා ප්‍රශ්න පත්‍ර තියෙන්නේ. public sector economics රාජ්‍යාංශීය ආර්ථික විද්‍යාව, ඊට අමතරව financial economics මූල ආර්ථික විද්‍යාව. ආර්ථික විද්‍යාව කුඩා ප්‍රශ්න පත්‍ර 8කින් තමයි අපේ පාඨමාලාව සමන්විත වන්නේ. දැනට අපි ඔයාලට මට මතක හැටියට අද එක්ක 8 වෙනි දවස නැත්නම් 9 වෙනි දවස අපි මේ කතා කරගෙන යන්නේ තවම ඔයාලගේ කිසිදු ගාස්තුවක් අය නොකර දිගටම අපි කතා කරගෙන ආවා. අඟහරුවාදා හෝ බදාදා රැ අපි දෙකක් කරා. ඊට පස්සේ ඉරිදා හවස 4 තමයි දිගටම පන්ති කරගෙන ආවේ. ඊයේ අපිට සුවිශේෂ දවසක්. ඒ හේතුව රුහුණු විශ්වවිද්‍යාලයේ 3 වෙනි අවුරුද්දේ උපාධියට බාහිර උපාධියේ 3 වෙනි අවුරුද්දට පෙනී සිටියා ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍ර දෙකට. ඒ ප්‍රශ්න පත්‍ර දෙකට ඊයේ ලියද්දී ඇත්තෙම මට හරි සතුටුයි. අපි කතා කරපුවා ඒ වගේම තිබුණා. ඒක අරුමයක් නෙවෙයි. අවුරුදු 20ක් විතර උගන්වපු මට අනිවාර්යයෙන් මේ ප්‍රශ්න පත්‍රයේ තිබිච්ච ඒ විදිහටම මම කියා දීලා තිබුණා. ඒ පැරණි නිර්දේශයේ අන්තිම අවුරුද්දේ පේපරේ. ඔයාලගේ මාස 6ක් තුල ඔයාලට උගන්වන්න ඕනේ මූලික සූක්ෂම ආර්ථික විද්‍යා න්‍යාය. ඒකෙත් පාඩම් තියෙන්නේ 6ක් වගේ කඩලා තියෙනවා. 6ක් 7ක් වගේ පොඩි පාඩම් ටිකක් තියෙනවා. ඒ පාඩම් මම පෙළ ගැස්සුවොත් මෙන්න මෙහෙම කියන්න පුළුවන්. ආර්ථික විද්‍යාව හැඳින්වීම සහ නිෂ්පාදන සම්පත් කියන ටික ඒක කතා කරා අපි දවස් දෙකක් තුන කතා කරා, දෙකක් හෝ තුනක් තුන කතා කරා. පාස් පේ ප්‍රශ්න දෙකක් තුනක් කරා. ඊට පස්සේ කතා කරා නිෂ්පාදන හැකියාව මායින් වක්‍ර කියන ඒවා. ඒ කියන්නේ ආර්ථිකයක වැදගත් වූ සිද්ධීන් අපි කොහොමද රූපසටහනක් ඇසුරින් පැහැදිලි කරන්න කියලා ප්‍රස්තාරයක 4/5ක් අරගෙන නිෂ්පාදන හැකියාවයි වක්‍ර කියලා නමක් යටතේ අපි කතා කරා. ප්‍රස්තාරයක කොටසක් වලට ඒක ප්‍රස්තාර පාඩමක් නෙවෙයි. රටක ආර්ථික වෘද්ධිය, සේවා නියුක්තිය, වියුක්තිය, පූර්ව සේවා නියුක්තිය ඔය පෙන්වන්නේ රූපසටහනකින් කොහොමද කියන එක තමයි අපි මේ පාඩමේදී කතා කරන්නේ. ඒ කතා කරලා අපි පාස් පේපර් ප්‍රශ්න දෙක තුනක් කළා. මේ පාස් පේපර් ප්‍රශ්න කියන මම කියන්නේ රුහුණු විශ්වවිද්‍යාලයේ ගිය අවුරුද්ද වෙනකන් තිබිච්ච බාහිර පේපර්ස් විතරයි කතා කරේ. අභ්‍යන්තර පේපර්ස් කතා කරේ නැහැ. ඔයාලයි පාඨමාලාවේ
විෂය කොටස් වෙනස් වුණාට ආර්ථික විද්‍යාව වෙනස් වෙලා නැහැ. ඒකම තමයි. කිසිම විෂයක ආකෘතිය වෙනස් වුණාට විභාග රටාව හා ප්‍රශ්න පත්‍රයේ අන්තර්ගතයේ පොඩ්ඩක් හරි මේ වුණාට උපාධියට ඉගෙනගත්තු දේවල් ඔක්කොම ඉගෙන ගන්න වෙනවා. ඔයාලගේ වෙනසකට තියෙන්නේ ඇගීමේ ක්‍රමේ ලකුණු 40ක 20ක පැවරුම් දෙකක් තියෙනවා. සමහර විට ඒක පැවරුමක් ප්‍රශ්න පත්‍රයක් වෙන්න පුළුවන්. එක පැවරුමක් ප්‍රශ්න පත්‍රයක් ස්වභාවයක් වෙන්න පුළුවන්. එක පැවරුමක් ඔයාලට තොරතුරු හොයලා බලලා කරන පැවරුමක් වෙන්න පුළුවන්. එතකොට ඉතිරි ප්‍රශ්න පත්‍රයේ පැය දෙකයි ප්‍රශ්න 8ක් දීලා 4ක් ලියන්න දෙනවා. ලකුණු 15 ප්‍රශ්න 4ක් ලකුණු 60යි පැවරුමට ලකුණු 40යි. ওই දෙකෙන් තමයි ඔයාලා සමත්ද අසමත්ද කියලා තීරණය කරන්නේ. පැවරුමේ ලකුණු 20ක් ගත්තොත් 30ක් ගත්තොත් තව ලකුණු 10යි ඕනේ සමත් වෙන්න. සාමාන්‍යයෙන් සමත් කරන්නේ 35න් වගේ. මම 10ක් වැඩියත් එකක් කිව්වා. එතකොට අපිට මේ පාඩමේදී ඒ කියන්නේ සූක්ෂම ආර්ථික විද්‍යා න්‍යායදී කතා කරන්න තියෙන දෙවෙනි පාඩම තමයි නිෂ්පාදන හැකියාව මායිමක් කිව්වේ. ඒකත් අපි කතා කරා. ඊට පස්සේ අපි තුන්වෙනි පාඩමට ආවා. කවුරු කොහොම කිව්වත් අපි පාඩම දිගට කතා කරගෙන ආවා. තුන්වෙනි පාඩමේදී අපි කතා කරේ ආර්ථික ප්‍රශ්න හා පද්ධති. ඒකත් දවස් දෙකක් ඇතුළත කතා කරා. ආර්ථික ප්‍රශ්න කියන්නේ මොනවද? පද්ධති කියන්නේ මොනවද? ප්‍රශ්න දෙකක් හෝ එකක් දීවා. තව ප්‍රශ්න තියෙනවා. ඒවා අපි ආයෙත් පස්සේ කතා කරන එක පාඩමේ. ඊට පස්සේ ගිය හතේ අලුත් පාඩමකට ආවා. අලුත් පාඩම කියන්නේ පාරිභෝගික හැසිරීම පිළිබඳ න්‍යාය. පාරිභෝගික හැසිරීම පිළිබඳ න්‍යාය එකක් සරල සංකල්පයක්. අපි කිව්වා පාරිභෝගිකයෙක් වෙළඳපොලේ හැසිරෙන්නේ උපයෝගීතාවය මත පදනම. ඒ උපයෝගීතාවය සම්බන්ධයෙන් උපයෝගීතාවයේ කොටස් ගැන කතා කළා. උපයෝගීතා න්‍යායට අනුව පාරිභෝගික සමතුලිතපත් වෙන්නේ කොන්දේසි දෙකක් ඉටු වෙලා කියලා අපි කිව්වා. ඒ කොන්දේසි දෙක ඉටු වෙච්ච ආකාරය අපි කියන්නේ ඇල්ෆ්‍රඩ් මාසල්ගේ හීනවන ආන්තික උපයෝගීතා න්‍යාය. පොඩි ප්‍රස්තාරයක් ඇඳලා අපි කතා කළා විභාග ප්‍රශ්න දෙකකුත් කතා කරා. පොඩි ගණනක් මහ ලොකු රටා නෑ. ගණන් නම් ගොඩක් මයි ගාව තියෙනවා. ඒ ඔක්කොම හදන්න දැනට තේරුමක් නෑ. පාඩම වලට අවබෝධ වුණාම ඔය කියවල තේරුම් ගත්තම නැවත එක එක දවස් දාලා එක එක දවස් දෙක තුනක් දාලා හැම පාඩමෙම පාස් පේපර් ප්‍රශ්න ගොඩක් කතා කරනවා. ඔයාලට පාස් පේපර් මුද්‍රණය කරපු ටියුට් එකක් දීලා ඒකේ ප්‍රශ්න ඉස්සර කතා කරාම හරි. මේ ප්‍රශ්න කියලාත් මම ගන්නේ අභ්‍යන්තර පේපර්ස් සහ බාහිර පේපර්ස් වල ඔය ජනප්‍රිය ප්‍රශ්න ටිකක් අරගෙන අපි කතා කරමු. එතකොට අපි පාස් පේපර් ප්‍රශ්නයක් ගිය සතියේ කතා කරපු පාරිභෝගික හැසිරීම පිළිබඳ න්‍යාය. එච්චරයි. ගිය සතියේ කතා කරපු ප්‍රමාණය විතරයි. ඒකේ ඔයාලට මම යොමු ප්‍රශ්න වල 2018 පේපරේ ගත්තොත් 2018 පේපරේ ලකුණු 8ක් දෙන්න මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. අද පාඩම අලුත් පාඩමට යන්නේ. ඒ පාඩමට කලින් මම මේ පාස් පේපර් ප්‍රශ්නයක් ගිය සතියේ කතා කරපු වගේ පාස් පේපර් වෙන තවත් ප්‍රශ්නයක් ලියන්න තියෙන ප්‍රශ්නයක් කතා කරන්න බැරි. මෙන්න මේම තියෙනවා ප්‍රශ්නේ. මම ප්‍රශ්න බෝඩ් එකේ දාන්න හදන්නේ. මෙන්න මෙහෙමයි තියෙන්නේ. මේ අවුරුද්ද අලුත්ම 2018 GA2 පුනර් පරීක්ෂණයක් කියලා තියෙනවා 2015 පුනර් පරීක්ෂණය. 2015 පුනර් පරීක්ෂණය. මොකද මේ පුනර් පරීක්ෂණය කියලා කියන්නේ නැවත කරන පරීක්ෂණ. අසමත් වෙච්ච අයට වෙන්න පුළුවන්. 2015 පුනර් පරීක්ෂණය. රිපීට්. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. හතරවෙනි පළවෙනි ප්‍රශ්නේ තියෙන නිෂ්පාදන සම්පත් ආර්ථික පද්ධති. දෙවෙනි ප්‍රශ්නේ තියෙන නිෂ්පාදන හැකියාව මායිමක්. තුන්වෙනි ප්‍රශ්නේ කොටසක් තමයි අප හතරවෙනි ප්‍රශ්නේ කොටසක් තමයි මේ තියෙන්නේ දෙවෙනි කොටස. දෙවෙනි කොටසේ දිනේෂ් මෙන්න මෙහෙම තියෙනවා. ලකුණු 8ක ප්‍රශ්නයක්. ලකුණු 8ක ප්‍රශ්නයක්. ඒ කතා කරලා ඊළඟ පාඩමට යන්න බැරිද? තව ගොඩක් ප්‍රශ්න තියෙනවා. අපි මේ ප්‍රශ්න කතා කරගෙන ඉන්න එක නෙවෙයි කරන්න ඕනේ. පාඩම ඉවර කරගෙන අනේක. මට හිතුණා දවල් සිලබස් එක දිහා පොඩ්ඩක් ආයි බලනකොට සමහරට ඔයාලගේ විශේෂ සංයෝජන නිවැරදි වෙලා එනකොට ඇතැම් විට අපේ සිලබස් එකත් ඉවර වෙයි. මට බොහෝ විට හිතුණා දැන් අපි දවස් කීපෙට කරා තව ඔයාලට තියෙන මිල න්‍යාය කතා කරන්න තියෙනවා.
පූර්ව තරගයේ ඒකාධිකාරී කතා කරන් තියෙනවා සාධක වෙන්න කතා කරන් තියෙනවා ඔච්චර සෝරි මිල න්‍යායයි රජයේ වෙළඳපොළ මැදිහත් වීමයි පිරිවැයත් එක්ක පූර්ව තරගයේ ඒකාධිකාරයයි සාධක වෙළඳපොළයි තව හරියට කතා කරොත් පාඩම් 5ක් හෝ 6යි තියෙන්නේ මෙහෙම තව දවස් 6ක් විතර කළොත් දිවේස් ඒකත් ඉවරයි ඊට පස්සේ ඔයාලා විෂය තෝරගත්තට පස්සේ වෙන්නේ අපිට ප්‍රශ්න සාකච්ඡා කරන්න. දැන් අපේ ඉන්නවා රෝහණේ ඉකෝන් තෝරගෙන ඉකෝන් ඇප්ලිකේෂන් එක දාපු අය ඉන්නවා 90ක් විතර. ඒක 300 ගණක් වෙනවා. ඒ කට්ටිය එනකොට අපිට දෙසරයක් තුන් සැරයක් සිලබස් එක කරන්න පුළුවන්. බලමු. මේ 2018 DA කුල නැත්නම් 2015 රිපීට් ප්‍රශ්නේ හතරින් පස්සේ දෙවෙනි කොටස. පොඩ්ඩක් බලමු අපි කතා කරපු වගේම පුළුවන් ද කිය දෙක. මෙන්න මෙහෙම දීලා තියෙනවා. MUX බෙදීම PX සමානයි MUY බෙදීම PY ඔයාලගේ පේපරේ ඇති ඩොට් ටිකක් දාලා මේ ලැම්ඩා කියන සංකේත දාලා ලැම්ඩා y අකුර අනිත් පැත්තට ලියුවා වගේ ඊට අමතරව ඒ කියන්නේ මේ වගේ තව තියෙන්න පුළුවන් කියන්නේ අනිත් එක තමයි මේ කොන්දේසි ඉඳලා තියෙනවා PX QX x භාණ්ඩයට යන වියදම px කියන්නේ p භාණ්ඩයේ මිල pqx කියන්නේ x භාණ්ඩ ප්‍රමාණය වැඩි කරාම වියදම ධන py qy y භාණ්ඩයේ මිල y භාණ්ඩ ප්‍රමාණය y භාණ්ඩයට යන වියදම සමානයි i කියලා දීලා තියෙනවා ඔය i දීලා තියෙන්නේ ආදායම කියන එක ඉන්කම් කියන එක මම y කියලා කිව්වේ ඉන්කම් කියන එක මම ඔයාලට දුන්නේ y කියලා. මේක දීලා තියෙනවා i කියලා. ඒ i කියලා දෙන නියතයක් නෙවෙයි. ඔයාලා හරියට තේරුම් ගත්ත නම් විභාගෙදී තියරි වලදී ඔයාලට කියන්නේ මේ ප්‍රතිපෝෂකවලදී කතා කරන්නේ i කියලා. මොකද i කියලා දාලා තියෙන සංකේත අපිට දාලා නැහැ. එයා i දාන්නේ නැති ඉන්කම් කියන එක. අපි i භාවිත කරන්නේ i තියෙන පේපරේ. යට මෙන්න මෙහෙම කියලා තියෙනවා. ඊට දැක්වෙන්නේ පුද්ගලිකයේ තෘප්තිය උපරිම කිරීම සඳහා සම්පූර්ණ විය යුතු බවට ඇල්බර්ට් මාසල් විසින් ඉදිරිපත් කරන ලද කොන්දේසි දෙකයි. අපේ ගිය සතියේ පාඩමේ ප්‍රධාන හරය කොන්දේසි දෙක. එම කොන්දේසි වලින් කියවෙන අදහස ඔබේ වචන වලින් ලියන්න. එම කොන්දේසි බිඳ වැටෙන අවස්ථාවක තෘප්තිය උපරිම නොවන්නේ මන්දයි පැහැදිලි කරන්න. ලකුණු 8. ලකුණු 8. මෙන්න මේ දෙක දීලා අර ටික දීලා ලකුණු 8ක්. මම ඉස්සෙල්ලා මේ ලකුණු 8 පිළිබඳව සාකච්ඡා කළා. අපි අලුත් පාඩමට යමු. එහෙමනම් ඔයාලා නතර කරපු තැන ලියන්න. නතර කරපු තැන පස්සේ ලියා ගමු ඉස්සෙල්ලා. GA 2018 GA 2015 රිපීට්. ඒකත් ඉංග්‍රීසි ලියමු රිපීට් කියන. පුනර් පරීක්ෂණ කියන එක. 2015 රිපීට්. හතරවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස මේ දෙක ලියා ගන්න ඊට පස්සේ ප්‍රශ්නේ ලියලා අපි උත්තරේ සාකච්ඡා කරලා ලියා ගන්න. ලියාගෙන අද පාඩමට යන්න. මෙතෙක් මං හිතන්නේ හිටපු අයට කිසිදු ගැටලුවක් නැති ඇති උසස් පෙළ ආර්ථික විද්‍යාව කර යුතු නැහැ. උපාධියට ආර්ථික බාහිර උපාධියට ආර්ථික විද්‍යාව කරා. හතර දෙක ඔය අංක ඔක්කොම දාන්නේ ඔයාලට පේපර්ස් ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ රුහුණු විශ්වවිද්‍යාලයේ බාහිර විභාගාංශයට ගියාම ඩවුන්ලෝඩ් තියෙන පාස් පේපර් තියෙනවා ගන්න පුළුවන් හැම විෂයෙම තියෙනවා එක විෂයක් නැහැ ICT නේ ICT නැත්te ICT අලුතෙන් තමයි බාහිර උපාධිය දෙන්නේ අනිත ඔක්කොම විෂයන් තියෙනවා හතර දෙක MUX බෙදීම PX MU සමානයි MUY බෙදීම PY සමානයි ඩොට් ටිකක් ලැම්ඩා දැන් තව තියෙන්න පුළුවන් මම උතෙන්ද දුන්න දේ තමයි MUN බෙදීම PN කියලා මම දුන්නේ මේ කියන්නේ මේකෙන් තව තියෙනවා කියලා PX QX ගන්න
py qy සමානයි i කියන්නේ ආදායම මේ දීලා තියෙනවා. යටින් මෙහෙම ලියන්න. මම උත්තරේ සාකච්ඡා කරලා දෙනවා. යටින් මෙහෙම ලියන්න. ඉහත දැක්වෙන්නේ පුද්ගලයෙකුගේ තෘප්තිය උපරිම කිරීම සඳහා සම්පූර්ණ විය යුතු බවට IAC mic එක on වෙලා IAC mic එක on හරි. ඉහත දැක්වෙන්නේ පුද්ගලයෙකුගේ තෘප්තිය උපරිම කිරීම සඳහා සම්පූර්ණ විය යුතු බවට Alfred Marshall විසින් ඉදිරිපත් කරන ලද කොන්දේසි දෙකයි. ඊළඟ රුලේ මුලින් පටන් ගන්න. එම කොන්දේසි වලින් කියවෙන අදහස ඔබේ වචන වලින් ලියන්න. ඒක තමයි එම කොන්දේසි බිඳ වැටෙන අවස්ථාවක තෘප්තිය උපරිම නොවන්නේ මන්දයි පැහැදිලි කරන්න. ඊළඟ රූලේ දකුණු අත පැත්තේ කෙළවරේ වරන් ඇතුලේ ලකුණු 8යි. කියලා කියන්න. ඊළඟ රූලේ දකුණු අත පැත්තේ කෙළවරේ වරන් ඇතුලේ ලකුණු 8යි. ගිය හතිය මම කියන්නේ ඕක. ඔක පැහැදිලි කරන්න තියෙන්නේ. මෙන්න මේකයි කියන්නේ. මේ පළමු කොන්දේසියෙන් කියන්නේ මායි පැහැදිලි කරමු. පළමු කොන්දේසියෙන් කියන්නේ කිසියම් වූ භාණ්ඩයක ආන්තික උපයෝගීතාවය. මිලෙන් බෙදුවට පස්සේ ඒ භාණ්ඩය වෙනුවෙන් වැය කරන ලද රුපියලක ආන්තික උපයෝගීතාවය.
හිතන්න හාල් රුපියල් 100යි. ආන්තික උපයෝගිතාවේ හිතන්නකෝ ආන්තික උපයෝගිතාවේ ඇල්බර්ට් මාර්ෂල් උපකල්පන මත ගණනය කරපු දෙයක්. ඒ හාල් කිලෝයේ අපේ උපයෝගිතාවේ අපි හිතමු 1000 කියලා. 500යි කියන්නේ. 500 කියලා හිතමු. ඒක උපයෝගිතාවේ මනින්න බෑ නමුත් ඇල්බර්ට් මාර්ෂල් මනිනවා. යුටිල් කියලා කල්පිත මිනුම කි. හාල් කිලෝවෙන් අපි ලබපු තෘප්තිය හාල් කිලෝවක් ගත්තා. රුපියල් 500යි. රුපියල් 100යි. හාල් කිලෝවක් ගත්ත රුපියල් 100යි. හාල් කිලෝවෙන් අපිට ලැබුණු තෘප්තිය ඒ කිලෝ ගැනීම නිසා ලැබුණු තෘප්තිය 500යි. ඒක හාල් නිසා රුපියලක උපයෝගිතාව ගත්තොත් මේ ගත්තොත් MUX බෙදිය PX කියලා ගත්තොත් 500 බෙදුවම 100න් 5යි. මම හාල් කිලෝවක් ගෙනාවා සල්ලි වලින්. ඒකේ ලැබුණු තෘප්තිය 500යි. තෘප්තිය කල්පිතයක් කියලා කිව්වනේ. කල්පිතයක් 500යි. හාල් කිලෝ රුපියල් 100ක් තියෙනවා. 100න් බෙදනවා කියන්නේ රුපියලක උපයෝගිතාව. 5යි. හිතන්න මම පොල් ගෙඩියකුත් ගත්තා. Y කියන්නේ පොල් කියලා හිතන්න. මම පොල් ගෙඩියකුත් ගත්තා. පොල් ගෙඩිය මිල රුපියල් 100යි. පොල් ගෙඩිය මිල ඒත් රුපියල් 100යි. දැන් පොල් ගෙඩිය නැතු වෙන මිලක් ගමු වෙන භාණ්ඩයක් ගමු. වෙන භාණ්ඩයක්. මම මේ හාල් කිලෝවක් ගත්ත රුපියල් 100යි. හාල් කිලෝ ලැබුණු තෘප්තිය 500යි. 500 100 මිල 5යි. කමන්නේ පොල් ගෙඩියක් ගමු. පොල් ගෙඩියක් ගත්තා. රුපියල් 80යි. පොල් ගෙඩිය 80යි. පොල් ගෙඩිය මම ලැබුණු තෘප්තිය 400යි. 400. එහෙනම් MUY බෙදනවා PY වල 400 බෙදනවා 80 ඒත් 5යි. අන්න එතනදි තමයි මම පොල් සහ හාල් ගන්න එකඟ වෙන්නේ. පොල් සහ හාල් ගන්න එකඟ වෙන්නේ. තමගේ ගාව තියෙන රුපියල් 180ක්. 100ක් එදුවා හාල් කිලෝ එකට. පොල් ගෙඩියට එදුවා 80ක්. මගේ මේ කොන්දේසි හිතුවේ නෙමෙයි. ඒ පළවෙනි කොන්දේසියෙන් කියන්නේ මොකද්ද? පාරිභෝගිකයා මිලදී ගනු ලබන සෑම භාණ්ඩ එකකම රුපියලක ආන්තික උපයෝගිතාවේ නැත්නම් සම ආන්තික උපයෝගිතාවේ සමාන වීම. ඒ කොන්දේසි හිතුණා. ඒ කොන්දේසි හිතුණාට සමතුලිතවත් වෙන්නේ. ඇයි හේතුව? මට තිබුණ රුපියල් 150 නම් මට ගන්න බෑ. එතන මම මෙතන හිතුවොත් මේ බලන්න මට තියෙන රුපියල් 180යි. හාල් කිලෝ රුපියල් 100යි. හාල් එකයි ගත්තේ. පොල් ගෙඩිය 80යි. එකයි ගත්තේ. ඒව එකතු කරාට පස්සේ මට තියෙන කීයක්ද? 180ක් එනවා. මෙතන හරි. 100 වරක් 100යි. 80 වරක් 180යි. 180. මම තෘප්තියටපත් වුණා. ඒතර මේ කොන්දේසියක් ඉතු නෝන ගවම තෘප්තිවත් වෙන්නේ නැහැ. ඒ කොන්දේසියක් ආදායම් වියදමට සමාන වුණොත් තෘප්තියක් නෑ. සමහර විට කුණු කොල්ලට පොල් ගෙඩියක් රුපියල් 100ට ගෙනාවොත් පොල් ගෙඩියක් රුපියල් 100ට ගෙනියන. එන ගමන් වටපිටත් බලපලෙනවා. සෝරි පොල් ගෙඩියක් රුපියල් 100ට ගෙනියන. එන ගමන් වටපිට බලපලෙනවා. බලපලෙනකොට මොකෝ වෙන්නේ? මෙන්න රුපියල් 70ක් පොල් තියෙනවා. ආන්න මගේ තෘප්තිය නැති වෙලා යනවා. මම සමතුලිතපත් වෙන්නේ නැහැ. මගේ තියෙන සතුට නැති වෙලා යනවා. මට අතනින් පොල් ගන්න නැතුව මෙතනින් ගත්තට 70ට ගන්න තියෙනවා. 70ට ගන්න තියෙනවා. ඒක ඊයේත් තුන හෙටත් වෙනවා අදත් තුන. වෙන්න පුළුවන්. එතකොට මේ කොන්දේසි ඉටු නොවුණා සමතුලිතපත් වෙන්නේ. හාල් කිලෝවයි පොල් ගෙඩියයි ගේනවද? හාල් කිලෝවයි පොල් ගෙඩියයි ගෙනාවට තෘප්තිය වෙනස් වුණොත් මොකෝ වෙන්නේ ගෙදර යනකොට සතුට වෙනස් වුණොත් වෙන භාණ්ඩයක් දැකලා ඉදර සමතුලිතපත් වෙන්නේ නැහැ. ඔය කොන්දේස් දෙක තමයි කියන්න ඕන. බලන්න. ඊයේ දැක්කන්නේ පුද්ගලිකයේ තෘප්තිය උපරිම කිරීම සඳහා සම්පූර්ණ වී යුතු බවට
ඇල්බර්ට් මාසල් විසින් ඉදිරිපත් කරන ලද කොන්දේසි දෙකයි. කොන්දේසි දෙකයි. එම කොන්දේසි වලින් කියවෙන අදහස ඔබේ ආචරණ ලියන්න. ඉතලා අදහස කියන්න ඕන. ඊට පස්සේ කියන්න ඕන එම කොන්දේසි බිඳ වැටුනොත් කොන්දේසි බිඳ වැටෙන අවස්ථාවක තෘප්තිය උපරිම නොවන්නේ මන්දයි පැහැදිලි කරන්න. ආදායම වියදමට සමාන නොවුනත් තෘප්තිය උපරිම වෙන්නේ. සල්ලි ඉතුරු කරගෙන විලා හරියන්නේ. ඒ වෙන් කර මුදල් වලින් ගේන්න ඕන බලන්න. ඒ වගේම තමයි සෑම විටම භාණ්ඩයකින් ලබන තෘප්තිය රුපියලකින් ලබන තෘප්තිය සමාන වෙන්න ඕන. හිතන්නේ මේ දවස්වල දැන් මම අද එළියට ගිහිල්ලා ඇවිදගෙන ඉද්දි මේ දවස්වල වට්ටක් අස්වැන්න හොඳයි. මම දැක්ක වට්ටක ගොඩවල් ගහලා මාතර නගරේ ඉඳලා එද්දි මග දෙපස තිබුණා වට්ටක මග දෙපස භාණ්ඩ අලින් කරන වෙලදුන් වට්ටක ගොඩ ගහලා වට්ටක ගොඩේ මේ පැට්ට් මේකෙන් ලියලා තියෙනවා කාඩ්බෝඩ් කඩදාසියක කිලෝක 60යි. සමහර තැන්වල කිලෝ එක 80යි. සමහර තැන්වල කිලෝ එක 90ටත් තිබුණා. හිතන්නකෝ මම වට්ටක ගෙනාවේ නේ මම 90ට ගත්තා. දැක්ක හැටි ලාභය කියලා සාමාන්‍යයෙන් වට්ටක්ක ග්‍රෑම් 500ක් රුපියල් 60ක් වගේනේ. පහුගිය දවස් තිබුණේ. මම දැක්ක ගමන් 90ට ගත්තා වට්ටක කිලෝ එක 90ට දාලා තියෙන්නේ. 1 kg 90යි. මම දැක්ක ගමන් ගත්තා. හිතන්නකෝ. මම ටික දුරක් එනකොට එවැනිම වට්ටක කොට ගහලා තියෙනවා කිලෝ එක 70 වෙලිය. රුපියල් 20 තමයි. කිලෝ දෙකක ගෙඩියක් ගෙනාවන රුපියල් 40 තමයි පාඩු. නමුත් පෘථග්ජන පාරිභෝගික හැටියට මට පොඩි දුකක් ඇති වෙනවා. අතන ලාභ නේද කියලා. මං අතෙන්ට අහුණා නේද කියලා. අර තෘප්තිය උපරිම වෙන්නේ නැහැ එතකොට. සමහරට ගෙදරත් ඇවිල්ලා කියන්න තිබුණා. ලාභෙ තියෙද්දි තමයි මම මේ වැඩි මිලට අරන් ආවේ. ඒ පළවෙනි කොන්දේසි. පළවෙනි කොන්දේසි. ඒ වගේම තමයි ආදායම් වියදමට සමාන වෙන්නේ. ඔන්න ඔය ටික තමයි විස්තර කරන්නේ. ඔය ගානක් හදන්න පුළුවන්. ගානක් දීපවුරුදු තියෙනවා. ඔයක දීලා තියෙනවා. අපි එන ලියමු බලන්න පොඩ්ඩක්. දැන් මේ කොන්දේසි දෙක පේපර් එකේනේ තියෙන්නේ. අපිට ඒක අදාළ නැහැ. එහෙනම් අපි මෙහෙම ලියමු. උත්තරෙන්ද ලකුණු 8ක් ගන්න උත්තරේ මේ ලියන්න. පිළිතුර කියලා ලියුමක් කමක් නැහැ. ලියලුමක් කමක් නැහැ. මෙහෙම ලියන්න. තෘප්තිය පාරිභෝගික තෘප්තිය උපරිම කරන පාරිභෝගික තෘප්තිය උපරිම කරන පාරිභෝගික තෘප්තිය උපරිම කරන පාරිභෝගික තෘප්තිය උපරිම කරන ඉහත පළමු කොන්දේසියෙන් ඉහත පළමු කොන්දේසියෙන් ඉහත පළමු කොන්දේසියෙන් අදහස් වන්නේ ඉහත පළමු කොන්දේසියෙන් අදහස් වන්නේ පාරිභෝගිකයා මිලදී ගනු ලබන පාරිභෝගිකයා මිලදී ගනු ලබන පාරිභෝගිකයා මිලදී ගනු ලබන සෑම භාණ්ඩ වර්ගයකම සෑම භාණ්ඩ වර්ගයකටම සෑම භාණ්ඩ වර්ගයකටම වැය කරන සෑම භාණ්ඩ වර්ගයකටම වැය කරන
රුපියලක් නිසා ඔහුට හිමි වන රුපියලක් නිසා ඔහුට හිමි වන රුපියලක් නිසා ඔහුට හිමි වන आंतरिक उपयोगिताव आंतरिक उपयोगिताव आंतरिक उपयोगिताव समान वियतु बवයි समान वियतु बवයි एय सम आंतरिक उपयोगिताव सम आंतरिक उपयोगिताव सम आंतरिक उपयोगिताव ලෙසද හඳුන්වනවා. එය සම ආන්තික උපයෝගිතාවය ලෙසද හඳුන්වනවා. ඒකටම ලියන්න ඉහත දෙන ලද පළමු කොන්දේසියට අනුව නම් 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 x සහ y භාණ්ඩ වෙනුවෙන් x සහ y භාණ්ඩ වෙනුවෙන් වැය කරන රුපියලකින් පාරිභෝගිකයා ලබන ආන්තික උපයෝගිතාව සමාන වන විට පාරිභෝගිකයා ලබන ආන්තික උපයෝගිතාව සමාන වන විට තෘප්තිය උපරිම වන බවයි. තෘප්තිය උපරිම වන බවයි. තෘප්තිය උපරිම වන බවයි. මම ඔය 100% රෙඩිමේඩ් පිළිතුරක් දුන්නා. මේ ඔය අදහස් කියුම ඇති උච්චර ලොකුට අවශ්‍ය නැහැ. වෙනම ලියන්න. ලකුණු 8කට යන්න වෙනම ලියන්න. පාරිභෝගික තෘප්තිය උපරිම කරන පාරිභෝගික තෘප්තිය උපරිම කරන ඉහත දෙවන කොන්දේසියෙන් අදහස් වන්නේ 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 පාරිභෝගික ආදායම වරායන ඇතුලේ කැපිටල් I දාන්න. මේක දිග තියෙන කැපිටල් I. පාරිභෝගික ආදායම
පාරිභෝගික ආදායම භාණ්ඩ දෙක සඳහා දරන වියදම් එකතුවට භාණ්ඩ දෙක වරද x y කියලා දැම්මක් කමන්නේ. භාණ්ඩ දෙක වරද x y සඳහා දරන ලද වියදමේ එකතුවට සමාන විය යුතු බවයි. වියදම ලියන්න. මේදී පාරිභෝගිකයා තම තෘප්තිය උපරිම කරනුවේ කොන්දේසි දෙකම ඉටු විටය හේතුව භාණ්ඩවල ආන්තික උපයෝගිතා මිල අනුපාත. වරාන් ඇතුලේ සමාන්තික උපයෝගිතාව. ඉටුවන අවස්ථා කිහිපයක් පැවතියක් කතා කරා. ඉටුවන අවස්ථා කිහිපයක් පැවතුණත් මට ඇහෙන්නේ අපි ලියාගෙන යන් ඊට පස්සේ අඩුපාඩු සම්පූර්ණ කරමු. ඉටුවන අවස්ථා කිහිපයක් පැවතියක් පාරිභෝගිකයාට එම භාණ්ඩ මිලදී ගැනීමට ක්‍රය ශක්තියක් හෙවත් ආදායමක් තිබිය යුතුය. එනම් තෘප්තිය උපරිම වීමට
එනම් තෘප්තිය උපරිමීමට කොන්දේසි දෙකම ඉටු විය යුතුය. කොන්දේසි දෙකම ඉටු විය යුතුය. එතකොට ලකුණු 8 උත්තරේ ඔච්චරයි. ලක්මාලි මට වා කියන දේ ඇහෙන්නේ ලියා ගන්න බැරි වුණා නම් අපි පාඩම අවසානයේ රෙකෝඩින් එකේ ලින්ක් එක ගෲප් වලට දානවා. ඒකෙන් අදාළ තැන බලා ගන්න. ඒ විතරක් නෙවෙයි පෞගිය වීඩියෝස් ඔක්කොම YouTube එකේ තියෙනවා. YouTube එකේ තියෙනවා. ඒවත් බලන්න පුළුවන්. ඒවත් බලන්න පුළුවන්. ඒ නිසා මට ওই පැත්තෙන් කියන දේ ඇහෙන්නේ පණි ඒ කියන්නේ අපි දෙනව නම් මැසේජ් එකක් දාන්න. එතකොට හරි. හරි නේද? අපි බලමු. අනිත් එක මේ කොටස් වල මගහැරෙන කොටස් තේරෙන්නේ නැති කොටස් නැවත ආයි කතා කරමු. ඔයාලට නැවත සහභාගී වෙන්න පුළුවන්. ඔයාලේ විෂයන් තෝරා ගැනීමත් එක්කම හරි. කියන්නේ ඔයාලා මට ඇහෙන්නේ සමහර පැතිවල සිග්නල්. මම ඒකයි මේ කියන්නේ. අර සාමාන්‍යයෙන් ෆිසිකල් ක්ලාස් එකට වඩා අපි එක වචනේ දෙසර තුන් සැරේ කියවනවා. අන්තිමට වීඩියෝ එකක් අපි මේ කරන පන්තියක වීඩියෝ එකක් අපිම බලුවොත් ආයි අපිටම හිතෙන අපිට පිස්සුද කියලා. ඒ කවුරුවත් නැහැ මේ ලැප් එකක් දිහා බලාගෙන කෑ ගහනවා. කැමරා එකක් අල්ලගෙන ලැප් එකක් දිහා බලාගෙන කෑ ගහනවා. ඒ හේතුව දැන් මම සිග්නල් තියෙන කෙනෙකුගේ මට්ටමට ගියොත් මොකෝ වෙන්නේ? අර සිග්නල් නැති අයට ඇහෙන්නේ. නිසා එකම දේ දෙසර තුන් සැරේ කියවමු. සාමාන්‍ය ඔන්ලයින් වල ක්‍රමය. එන අඩුපාඩුවක් වෙන්නේ නැහැ. අනිත් මේ පාඩම් කොහොම නැවත මුල ඉඳලා කරන දවසක් තියෙනවා. ඒකෙදි ආවරණය කරගන්න පුළුවන්. හරි. ඔන්න අපි පාඩම් 4ක් ඉවරයි. මං හිතන්නේ ඔය පාඩම් 4 හොඳට බලාගත්තත් මයික්‍රෝ පේපරේ ගොඩ යන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ ගොඩ යන්න බෑනේ. මේ මයික්‍රෝ පේපරේ සියලු පාඩම් ඉගෙන ගත්තට පස්සේනේ ලබන අවුරුද්දේ ඉන්ටර්මීඩියට් මයික්‍රෝ ඉකොනොමික් තියරි ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා GA කෝල්දී හොඳ ෆවුන්ඩේෂන්ක් දාලා සියලු පාඩම් ටික ඉගෙන ගන්න ඕන. හැම විෂයෙම ඉගෙන ගන්න ඕන. නැත්තම් මොකෝ වෙන්නේ? විභාගෙදී අපි අපහසුතාවය පීඩනයටපත් වෙනවා. ඔන්න එතකොට පාරිභෝගික හැසිරීම පිළිබඳ න්‍යාය මම කතා කරලා ඉවරයි. තව දිගුවක් තියෙනවා ප්‍රශ්න හා සම්බන්ධ. අපි ගියවදී ගණන් දෙකක් ඇදිනවා. දැන් අපි අලුත් පාඩමට යනවා. තව තියෙන ගොඩක් ආර්ථික ප්‍රශ්න පද්ධතිය වල තව ප්‍රශ්න තියෙනවා පාස් පේපර් වල. ඒවත් කතා කරනවා අපි. මොනවාද අලුත් පාඩමකට පිවිසෙන්නේ? මේ පාඩම අද ඉවර කරන්න බෑ. ලබන සතිය ඉවර කරන්නත් බෑ. සමහරට ඊළඟ සතිය වෙනකොට සති 4ක් විතර පැය දෙකේවා 4ක් විතර කතා කරලා තමයි මේක ඉවර කරන්න වෙන්නේ. ඒකේ ගොඩාක් ප්‍රශ්න තියෙන පාස් පේපර් ප්‍රශ්න. ඔයාලා උසස් පෙළදී කතා කරන්න නැති මේ පාඩම. නමුත් මේ මෙහා ගිහපු දෘෂ්ටි කෝණකින් තමයි මේ පාඩම දිහා බලන්නේ. උසස් පෙළදී කතා කරන්නේ නැති පැරණි නිර්දේශවල අය ඉල්ලුම සැපයුම කියන. පසු කාලීනව කතා කරන්නේ නැති 2019න් ඉවර වුණ සිලබස් එකේ අය 2011 ඉඳලා අය වෙළඳපොළ ආර්ථිකය කියලා කතා කරනවා. නමුත් අපි උපාධි මට්ටමට ගියාම විශ්වවිද්‍යාල මට්ටමට ගියාම මේ පාඩමට කියන්නේ ඉල්ලුම සැපයුම කියලාවත් වෙළඳපොළ ආර්ථිකය කියලාවත් නෙවෙයි මේක theory of price මිල න්‍යාය. අපේ පාඩම මිල න්‍යාය. මිල න්‍යාය. ඇත්තෙන්ම price theory of price මේක ඒ ලෙවල් වලින් කියනවා නම් ඉල්ලුම සැපයුම නැත්නම් වෙළඳපොළ ආර්ථිකය
ඊට වඩා වෙනස් දෘෂ්ටිකෝණකින් බලන තමයි මේ පාඩම උගන්වන්නේ. මේ පාඩම උගන්වන්නේ. ඇයි මේ මිලක් ගැන කතා කරන්නේ? අසීමිත වමනා සීමිත සම්පත් වලින් ඉටු කර ගන්න ආකාරය අධ්‍යයනය කරන විෂය තමයි ආර්ථික විද්‍යාව. අසීමිත වමනා සීමිත සම්පත් වලින් ඉටු කර ගන්න ආකාරය අධ්‍යයනය කරන විෂය තමයි ආර්ථික විද්‍යාව. ඒ අසීමිත වමනා ඉටු කර ගන්න එන අය ඒ වමනාව ඉටු කර ගන්න යද්දී සීමිත සම්පත් යොදාගෙන නිපදවන භාණ්ඩ හා සේවා තමයි මිලදී ගන්න. ඒ මිලදී ගන්නව නම් මිලක් තියෙනවා. එහෙනම් ආර්ථික විද්‍යාවේ ප්‍රධාන සංරචකයක් තමයි මිල. මිල නැත්තම් කොහොමද? අපි සල්ලි ටිකකුත් අරගෙන මාකට් එකට යනවා. මාකට් එකේදී ගියාට වැඩක් නැහැ මිලක් නැත්තම්. ඔක්කොම එළවලු ආල් චීනි තේකොළ දුම්කල ඒ පළතුරු වර්ග ඔක්කොම තියන් ඉන්නේ. අපේ අතේ සල්ලිත් තියෙනවා. අපි සල්ලිත් තියන් ඉන්නවා. අරම විකිරේ නෑනේ කක්කා. විකිරේ නම් මොකෝ තියෙනවද? මිලක් තියෙනවා. මිලක් තියෙනවා. මිලක් නැත්තම් විකිරෙන්නේ නැහැ. අපේ ගෙදර ගාවෙන් මාළු වෙලෙන්ද යන මාළු බයිසිකල් යන වෑන් යන. මාළු කියලා ගියාට අපි ගිහිල්ලා අහන්නේ එක සැරේට කීයද මොකද්ද? මිල කීයද? ඔයාගේ නම මොකද්ද කියලා නෙවෙයි අහන්නේ. ඇතැම් විට මාළු මොනවද කියලා අහනවා. ආපු හැටියෙම අහන්නේ මිල කීයද? එහෙනම් මිල කියන එක ආර්ථික විද්‍යාවේදී ප්‍රධාන කරුණක්. එහෙනම් මිල පිළිබඳ න්‍යායක් තියෙනවා. කොහොමද භාණ්ඩයකට මිලක් තීරණය වෙන්නේ? අපි කතා කරා වෙළඳපොළ ආර්ථිකයක නම් ඉල්ලුම් හා සැපයුම් බලවේග මත මිල තීරණය වෙන්නේ. මිල. මේ පාඩමේදී කතා කරන්නේ මිල න්‍යායදී කතා කරන්නේ ඔය ඉල්ලුම් හා සැපයුම් බලවේග මත තීරණය වෙන මිල ගැන පමණයි. ඊළඟට කතා කරන පාඩමේදී ඊළඟ පාඩමේ නෝනේ ඒකදී කතා කරනවා ඔය ඉල්ලුම් සැපයුම් බලවේග අනුව තීරණ මිලට රජයේ මැදිහත් වෙනවා. මැදිහත් වෙලා අපිව ආරක්ෂා කරන්න ඒ සමතුලිත ඒ මිලට වඩා අඩු මිලකට භාණ්ඩ මිල නියම කරනවා. හාල් මිල, ගෑස් මිල, තේකොළ සීනි අත්අවශ්‍ය ද්‍රව්‍ය වල මිල, බස් ගාස්තු ඕවා අපි කියව උපරිම පාලන මිල කියලා. වෙළඳපොලේ තීරණය වෙච්ච මිල අපට අසාධාරණ නිසා ගැනුම් කරුවන්ට පාල මිලක් රජය නියම කරනවා. ඒක අතෑරලානේ පහුගිය ආසේ ගෑස් වල තිබිච්ච පාලන මිල අතෑරලානේ බැලුන් එකක් උඩ යනවා වගේ ගියේ. පාලන මිලක් ගෑස් වලට නැහැ. හාල් වලට පාලන මිලක් නැහැ. අද මම මාකට් එකට ගියා. වෙනද හාල් ගෝණි වල ඉලක්කම් 2යි ගහලා තිබුණේ. අද ඉලක්කම් 3 වැටලා තියෙනවා. 100යි 105යි 106යි 110යි. පාලන මිල ඉවත් කරපු නිසා. අපට ඕන පාලන මිල නෙමෙයි මේ පාඩමේ. ඉල්ලුම් හා සැපයුම් බලවේග අනුව තීරණ මිල කොහොමද තීරණය වෙන්නේ කියලා කතා කරන මේ පාඩමේ. මේ පාඩමේ කතා කරනකොට කොහොමද මේ මිල තීරණය වෙන්නේ? ඇයි අපේ අසීමිත වුමනා ඉටු කරගන්න සීමිත සම්පත් වල නිෂ්පාදිත භාණ්ඩ ගන්න වෙන්නේ. උදේ මිලක් අවශ්‍යයි. මිල ගැන කතා කරන්න නම් ඊට කලින් අපි වෙළඳපොළ ගැන කතා කරලා ඉන්නවා. වෙළඳපොළේ තමයි මිලක් තියෙන්නේ. වෙළඳපොළක තමයි දෙන්නෙක් ඉන්නේ ගැනුම් කරුවා විකුණුම් කරුවා. ඉල්ලුම් කරුවා සැපයුම් කරුවා කියන එක. එහෙමනම් අපි වෙළඳපොළක් කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා බලමු. මිල න්‍යාය කතා කරන්න කලින් මම හිතන මාතෘකාව ලියා ගන්න ඇති කියලා. මේ අතලොත් දීවිය වුණා නම් පොඩක් තේරෙන්න ඕන නිසා අපේ මාතෘකාව මිල න්‍යාය. මිල න්‍යායදී අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕන වෙළඳපොළක් කියන්නේ මොකක්ද කියලා. වෙළඳපොළ. හරි වචනේ වෙළඳපොළ. මාකට් කියන්නේ මොකක්ද? මාකට්. මොකක්ද වෙළඳපොළක් කියන්නේ? කෙටියෙන්ම කිව්වොත් ගැනුම් කරුවා විකුණුම් කරුවා අතර ඇතිවන එකඟතාව වෙළඳපොළක් කියන්නේ. දැන් මම වෙළඳපොළක් කියලා කියද්දී සමහර විට ඔයාලට හිතෙනවා ඇති ඔයාලා ඉන්න ආසන්නෙම තියෙන මහජන පොළක් මතක් වෙනද ඔළුවට එන්නේ. ඇයි ඔළුවට කලින් ලබාගත් චිත්ත රූප එයා සමානව කතා කරද්දී හිතේ ඇදෙනවනේ. හිතේ ඇදෙනවනේ.
එන ඔයාලට මම වෙළඳ පොළ කියනකොටම විවිධ පොළවල් මතක් වෙනවා. කෝටු ගහලා ඉටිකොල ඇදලා මිරිස් රාබු ගෝවා කැරට් විවිධ දේවල් මාළු ලෑලියෝ මතක් වෙනවා. එහෙම එකක් අපිට ආර්ථික විද්‍යාවේ මතක් කරන්න යන්නේ නැහැ. ආර්ථික විද්‍යාවේ වෙළඳ පොළක් කියන්නේ ගැනුම්කරු හා විකුණුම්කරු අතර ඇති වෙන එකඟතාව. මොකක්ද ගැනුම්කරු හා විකුණුම්කරු අතර ඇති වෙන එකඟතාව? මොකක් සම්බන්ධයෙන්ද? භාණ්ඩයේ මිල හා ප්‍රමාණය සම්බන්ධයෙන් ඇති වෙන එකඟතාව වෙළඳ පොළ. මම උදේ යනවා පොල් ගේන්න. මම පොල් ගේන්න යනවා. පොල් ගේන්න යනකොට පොල් ගොඩක් තියාගෙන ඉන්න පාරයි එක්කෙනෙක්. පොල් ගෙඩි 20ක් තියන්නේ. මං ගිහලා යාගෙන අහනවා පොල් ගෙඩියක් කීයද කියලා. එයා කියන පොල් ගෙඩියක් 100යි. පොල් ගෙඩියක් 100යි. රුපියල් 2000ක පොල් තියන්නේ. මම කියන 100ට නම් එපා. 100ට එපා. මට 70 ගන්න දෙන්න. එයා කියන බෑ 70ට දෙන්න බෑ. අපි දෙන්න අතර එකතාවයක් නැහැ නේ. එයා විකුණුම් කරු මං ගැනුම් කරු එකකතාවයක් නැහැ. එයා කියන බාපෝ 70ට නම් දෙන්න බෑ. 70ට දෙන්න බෑ. මං කියන මට 70ට දෙන්න මං ගන්නවා. නෑ බෑ 70ට දෙන්න බෑ. මම යන්නෙත් නෑ. පට්පට කරකැවිලා ඉන්නකොට යා කියනවා එයා 95 ගානේ ගන්න. මං කියන 95 ගන්න බෑ. මං 85 ගාන ගන්න. 80 ගාන ගන්න. ඒත් මම යන්නේ නෑ. හරි එන මට 90 ගාන දෙන්න. එයා කියනවා 90 ගාන දෙන්න කියලා. මං කැමතිත් නෑ 90 ගාන ගන්න. මං කියනවා 85 ගාන දෙනවා නම් මං ගන්නම් කියලා මං යනවා. ඒතර අරයා මොකෝ කරන්නේ? එයාට සාධාරණ එන්න 85 ගානේ ගන්න බෑ 20ම ගන්න ඕන. මට මෙතන වේලෙන්න බෑ. මම රයිට් මට පොල් ගොඩක් ඕන 85 ගානේ 20ක් දෙන්න කියලා. ඒතර මොකෝ වෙන්නේ? 1700ක් දීලා පොල් ටික අරන් ආවයි. 1700ක් දුන්නා. පොල් ගෙඩි 20ම ගත්තා ආවා. අපි දෙන්න අතර වෙළඳ පොළක් නිර්මාණය වුණා. මොකද්ද වෙළඳ පොළ? වෙළඳ පොළ තමයි පොල් මිල හා හුවමාරු වන ප්‍රමාණ සම්බන්ධයෙන් අපි දෙන්න අතර එකතාවයක් ඇති වෙනවා. එකතාවයක් ඇති වෙනවා. ඒක වෙළඳ පොළ. දැන් මේ අපි දෙකොල්ල අතරත් වෙළඳ පොළක් එකතාවයක් තියෙනවා. මොකද එකතාවය? පන්තියේ උගන්වන දවසකට මෙන්න මෙච්චර ගාණක් අරගෙන අවුරුදු 3ක් පන්ති කරලා දීලා උපාධිය දක්වා තියෙන ආර්ථික විද්‍යාව ඔක්කොම විෂයන් ටික උගන්වනවා කියලා අපි එකතාවයට හැටියේ අපි වෙළඳ පොළ. හැබැයි ප්‍රායෝගික ලෝකෙ ගත්තාම වෙළඳ පොළක් කියන්නේ මොකද්ද කියලා ස්ථාන අනුව වෙළඳ පොළ කියනවා. මාතර පොළ, බෙලියත්තේ පොළ, හම්බන්තොට පොළ, රත්නපුර පොළ, රක්පන පොළ ස්ථාන අනුව. ආර්ථික විද්‍යාවේ ස්ථාන ආදාළ නැහැ අපිට. ප්‍රායෝගික ලෝකෙදී වෙළඳ පොළ කියනවා හුවමාරු වන දේ අනුව. පොල් වෙළඳ පොළ. ඒක ලස්සන කියනවා අපි සිංගිරිසි වලින්. පොල් මාකට් එක, කොප්පරා මාකට් එක, රෙදි මාකට් එක, කෙසෙල් මාකට් එක එහෙම කියනවා. ඒ හුවමාරු වන දේ අනුව අපි ආර්ථික විද්‍යාවේදී හුවමාරු වන දේ පදනම් කරගන්නේ නැහැ. ස්ථානය අනුව ප්‍රායෝගික කියනවා. හුවමාරු වන දේ අනුව කියනවා. වේලාව අනුව කියනවා. ඉරිදා පොළ, හවස පොළ, සතියන්ත පොළ. ඒ ප්‍රායෝගික විවහාරය. අපි තුල තියෙන වෙළඳ පොළ කියලා අපි ගැනුම්කරු හා විකුණුම්කරු අතර එකඟතාවයක් ඇති වෙනවා නම් අපි දෙන්න හමු වෙන්නත් අවශ්‍ය නැහැ. එකඟතාවය මත වෙළඳ පොළක් නිර්මාණය වෙනවා. සමහර විට අද උදේ මම එළියට බැස්සේ ගෙදරින් 9ට. 9ට එළියට ගිහිල්ලා එනකොට විවිධ වෙළඳ පොළ වලින් භාණ්ඩ මම අරන් ආවා. මම ඒ වෙළඳ පොළ වලට ගැනුම්කරුවෙක් වුණා. හැබැයි උදේ 9 වෙනකරුත් මම විවිධ වෙළඳ පොළ වලට ගැනුම්කරුවෝ හැටියට පිවිසුණා. උදේ පාන්දර නැගිටලා ලයිට් එකක් දැම්මා. ලයිට් එක දානවත් එක්ක මම විදුලි බල මණ්ඩලෙත් එක්ක එකතාවයක් ආවා. මට දවල් වෙනකන් විදුලිය දෙන්න මම පස්සේ බිල ගෙවනවා. වෙළඳ පොළක්. මම ගැනුම්කරු විදුලි බල මණ්ඩලෙ විකුණුවා. මං ගිහලා රේඩියෝ එක දැම්මා. සිරස් රේඩියෝ එක දැම්මා. සිරස් රේඩියෝ එක දැම්මා. උදේ 6 ඉඳලා 8 දක්වා හොඳ වැඩසටහනක් තියෙනවා.
ඒක මට අහන්න. පන්සිල් මළුව කියන මම උදේ 6ට දැම්ම රේඩියෝ. ආම්දුර කෙනෙක් ගෙනල්ලා නිවේදිකාවක් සාකච්ඡා කරන. ඒ හොඳ වැඩසටහන. මම රේඩියෝක දැම්ම සිරස රේඩියෝ. මම තව වෙනද පොලකට ආවා. සිරසට නෙවෙයි හොඳේ. අපි සිරසට සල්ලි ගෙවන්නේ. ආයෙකක උණු විදුලි බලවන්නෙත් එක්ක. විදුලි බලවන්නට මං කිව්වා 8 වෙනකම් මට රේඩියෝ කහන්න විදුලිය දෙන්න මං සල්ලි පස්සේ ගෙවුවා. ඒ අතරේ මම යාළුවෙකුට කෝල් එකක් දුන්නා මොබිටෙල් අරන්. මම තව වෙලද පොලකට මං ආවා. මොබිටෙල් සමාගමට කිව්වා මගේ බිල් සම්බන්ධතාවයක් තියෙන්නේ. මම පස්සේ සල්ලි ගෙවන්නම්. නාසයන්ති සල්ලි ගෙවන්නම්. මට මේ දුරකථන ඇමතුම ලබා දෙන්න. එක කතාවක් ඇති වුණා. වෙලද පොල. මං එහෙම ඇවිල්ලා ටැප් එක ඇරලා කෙලිම පාරේ ලයින් එකෙන් තියෙන ටැප් එක ඇරලා වතුර ගත්තා. මං ජල සම්පාදන මණ්ඩලෙත් එක්ක ගිහුණා මට වතුර ටිකක් දෙන්න. මම පස්සේ බිල් ගෙවුවා. වෙලද පොල. වෙලද පොල. මම පාරට ගිහිල්ලා බස් එකට අතපෑවා. මං ගැලුම් කරා. එයා නතර කරා. මං අපි දෙන්නට අතපානවත් එක්කම යා නතර කරනවත් එක්ක එකතාවේ මං නගරයට ප්‍රවාහනය කරන්න මං අදාළ ගාස්තු ගෙවුවා. ගාස්තු කියන්නේ මිල. ඕන වෙලද පොල. එන අර ඔළුවේ තියෙන වෙලද පොල කියන ස්ථාන ද්‍රව්‍ය වෙලාවන් ඔක්කොම අයින් වෙනවා. ආර්ථික විද්‍යාවේ වෙලද පොලක් කියන්නේ ගැනුම් කරුවා විකුණුම් කරුවා අතර ඇතිවන සම්බන්ධතාවය. මොකක් සම්බන්ධෙන්ද? මිල හා ප්‍රමාණය සම්බන්ධයි. මිල හා ප්‍රමාණය සම්බන්ධයි. නවන වෙලද පොල අර්ථකථනය කරා. කෙටියෙන් කිව්වොත් භාණ්ඩයක මිල හා හුවමාරු වෙන ප්‍රමාණය සම්බන්ධයෙන් ගැනුම් කරුවා විකුණුම් කරුවා අතර ඇතිවන්නා වූ සම්බන්ධතාවය වෙලද පොලයි. වෙලද පොල එච්චර. ගැනුම් කරුට ඉල්ලුම් කරු කියන්නත් පුළුවන්. මිලදී ගන්නවා කියන්නත් පුළුවන්. පාරිභෝගිකයා කියන්නත් පුළුවන්. විකුණුම් කරුට අලෙවි කරු කියන්නත් පුළුවන්. සැපයුම් කරු කියන්නත් පුළුවන්. වෙලෙන්ද කියන්නත් පුළුවන්. මුදලාලි කියන්නත් පුළුවන්. ඒ සමාන වචන. නෑ වෙලද පොලක් කියන්නේ ගැනුම් කරුවා විකුණුම් කරුවා අතර ද භාණ්ඩයක් හෝ සේවාවක් සම්බන්ධයෙන් ද භාණ්ඩයක් හෝ සේවාවක මිල හා හුවමාරු වෙන ප්‍රමාණය සම්බන්ධයෙන් ගැනුම් කරුවා විකුණුම් කරුවා අතර ඇතිවන එකඟතාවය වෙළඳ පොලකි. වෙළඳ පොලකි. හැබැයි ආර්ථික විද්‍යාවේදී වෙළඳ පොල දෙවර්ගයක් තියෙනවා. වෙළඳ පොල දෙවර්ගයක්. ඉතින් මේ වෙළඳ පොල දෙවර්ගය වෙන්න කරන්නේ වෙළඳ පොලේ හුවමාරු වෙන දේ අනුව. ඒක සුවිශේෂයි. වී වෙළඳ පොල, කොප්පරා වෙළඳ පොල, කෙසෙල් වෙළඳ පොල, එළවලු වෙළඳ පොල ඒ එක එක ද්‍රව්‍යනේ. එහෙම නැතුව ආර්ථික විශ්ලේෂණයේදී වෙළඳ පොල උපමාරු වන ගොඩකට එක නමක් කියලා ඒ දේ අනුව අපි කියනවා වෙළඳ පොල කියලා. උදාහරණයක් මම කියන්නම්. භාණ්ඩ හා සේවා වෙළඳ පොල. භාණ්ඩ හා සේවා වෙළඳ පොල. ගැනුම් කරුවා විකුණුම් කරුවා අතර මිල හා ප්‍රමාණය සම්බන්ධයෙන් එකගතාවය එන්නේ භාණ්ඩයකට හෝ සේවාවකට නම් ඒක භාණ්ඩ හා සේවා වෙළඳ පොල. අපි එකග වෙන්නේ මේ අධ්‍යාපන සේවාවට. එහෙනම් මේක සේවා වෙළඳ පොලක්. මම අරයත් එක්ක එකගුනේ පොල් වලට ඒක භාණ්ඩ වෙළඳ පොලක්. අන්න භාණ්ඩ හා සේවා වෙළඳ පොල. භාණ්ඩ හා සේවා වෙළඳ. මට අද උදේ වමනා වුණා මේ ගෙදර පොඩි වැඩ වගේක් තියෙනවා මේසන් වැඩ වගේක් තියෙනවා කරගන්න. මං උදේ මොබයිල් දුරකථනයට ගිහිල්ලා සේවා වෙළඳ පොලට ගිහිල්ලා මොබිටෙල් සමාගමත් එක්ක එකඟ වෙලා මට කතා කරන්න දෙන්න පස්සේ බිල ගෙවනවා කියලා එතන වෙළඳ පොලක් ඇති කරගෙන මොබිටෙල් සමාගම හරහා මොබිටෙල් සම්බන්ධතාවය හරහා මං කතා කරා අපේ ගමේ මේසන් අයියා කෙනෙකුට. මේසන් කෙනෙකුට කතා කරලා පෙදිරේරු කාරුණිකට කතා කරලා මං එයාට කිව්වා මගේ මෙන්න මේ වැඩ වගේක් තියෙනවා මහත්තයෝ මට මේක කළා දෙන්න. එයා කිව්වා දැන් මේ දවස්වල එහෙම කරන්න බෑ. මම ඔයාලට ලබන සතියේ ඉඳලා දවස් 5ක් කළා දෙන්නම්. හැබැයි මහත්තයෝ දවසට රුපියල් 3000. අපිට කන්න අවශ්‍ය නැහැ කොරෝනා නිසා. කන්න බොන්න අවශ්‍ය නැහැ අපි ඔක්කොම අරන් එනවා. හැබැයි දවසට 3000.
උදේ 8ට එනවා. හවස 5 මාර විතර වැඩ කරනවා. 3000. දවස් 5කට. දවස් 5කට 3000 නෙවෙයි දවසකට 3000. අපි දෙන්න අතර එකඟතාවයක් පහළ වුණා. ලබන සමුද්‍රයට වැටෙනවා කියන්නේ. ශ්‍රම වෙනකොට. මට ඉතින් සිමෙන්ති ඕන, ගඩොල් ඕන, වැලි ඕන. මම ට්‍රැක්ටර් එකකට කතා කළා. ට්‍රැක්ටර් අයිතිකාරයෙකුට කතා කළා මම කිව්වා. මට ගඩොල් වැලි ඕන කියලා. එයත් එකඟ වුණා. ඒ ප්‍රාග්ධන උපකරණ. එහෙනම් අපි අර පළවෙනිම පාඩමේ කතා කරපු භූමියේ ශ්‍රමය ප්‍රාග්ධනය හා ව්‍යවසාය සම්බන්ධයෙන් එකඟතාවයකට එනවා නම් හුවමාරු එකතාවයකට ඒකට අපි කියනවා සාධක සේවා වෙළඳපොළ. සාධක සේවා වෙළඳපොළ. සාධක සේවා වෙළඳපොළ. ඔන ආර්ථික විද්‍යාවේ වෙළඳපොළ වල දෙවර්ගයක්. හුවමාරු වන දේ අනුව. මොකක්ද වෙළඳපොළ දෙවර්ගය? භාණ්ඩ හා සේවා වෙළඳපොළ, වී වෙළඳපොළ, පෞද්ගලික ප්‍රවාහන සේවය උදාහරණ. සාධක සේවා වෙළඳපොළ උදාහරණ ශ්‍රම වෙළඳපොළ, ව්‍යාපාර කොටස් වෙළඳපොළ, ඉඩම් වෙළඳපොළ. මේ දෙක අතර පොඩි වෙනසක් තියෙනවා. මොකක්ද දන්නවද? භාණ්ඩ වෙළඳපොළ භාණ්ඩ ඉල්ලන්නේ කුටුම්බ කියන්නේ මේ පාරිභෝගික. ඉල්ලන්නේ පවුල් වලින් ඉල්ලන්නේ භාණ්ඩ වෙළඳපොළ. සපයන්නේ ව්‍යාපාරික ආයතන. සාධක වෙළඳපොළ එහෙම නෙවෙයි. සාධක වෙළඳපොළ ශ්‍රමය සපයන්නේ කුටුම්බ වලින්. ඉල්ලන්නේ ව්‍යාපාරික ආයතන. අන්න බලන්න මේ දෙක අතර වෙනස. භාණ්ඩ හා සේවා වෙළඳපොළේ භාණ්ඩ හා සේවා ඉල්ලන්නේ පොල් ඉල්ලුවේ මම අපේ පවුලෙන් ගිහලා කුටුම්බෙන් ගිහලා මම ඉල්ලුවේ. පොල් සැපෙව්වේ ව්‍යාපාරික ආයතනෙ. මම පෙදරේරුවෙක් නම් මං ශ්‍රමයේ සපයන්නේ කුටුම්බේ. ඉල්ලන්නේ ව්‍යාපාරික ආයතනෙ. මේ දෙක අතර වෙනස. මං හිතනවා තේරෙන්නේ නැති කියලා. භාණ්ඩ වෙළඳපොළ භාණ්ඩ ඉල්ලුම් කරන්නේ කුටුම්බ වල අතර සපයන්නේ ව්‍යාපාරික ආයතන. සාධක වෙළඳපොළ සාධක සපයන්නේ කුටුම්බ වල අතර අපේ ගෙවල් වලින් තමයි ශ්‍රමය සපයන්නේ. ඇගලුම් කර්මාන්තාලාවට අදාළ ශ්‍රමිකයෝ සපයන්නේ අපේ අයියලා අක්කා නංගිලා මල්ලිලා සපයන්නේ. අපේ දරුවෝ කුටුම්බ වලින් යන්නේ ඉල්ලන්නේ ගාවුන් ෆැක්ටරිස්. ගාවුන් ෆැක්ටරිස් වලින් ගන්න සල්ලි වලින් ඉල්ලන්නේ රෙදි. කුටුම්බ වලට ඉල්ලන්නේ සපයන්නේ කවුද? ඇඳුම් අලෙවි කරන දේ. වෙළඳපොළ දැනගත්තා. වර්ග දෙක දැනගත්තා. මේ වෙළඳපොළේ නිල තීරණය. මේ වගේ ලක්ෂණ අනුව මෙන්න මේ වෙළඳපොළ වර්ග ලක්ෂණ අනුව මේ වෙළඳපොළත් ලක්ෂණ අනුව වෙළඳපොළ ප්‍රභේද 4යි තියෙනවා. ප්‍රභේද 4. මොකද්ද ප්‍රභේද 4? එකක් පූර්ණ තරංකාරී වෙළඳපොළ. දෙක ඒකාධිකාරී වෙළඳපොළ. තුන ඒකාධිකාරී තරංග වෙළඳපොළ. 4 කතිපයාධිකාරී වෙළඳපොළ. මේකෙම 4 මේ වගේ තියෙන ලක්ෂණ අනුව භාණ්ඩ සේවා වෙළඳපොළත් මේ වගේ වෙන්න පුළුවන්. 4 වගේ වෙන්න පුළුවන්. සාධක සේවා වෙළඳපොළත් මේ 4 වගේ වෙන්න පුළුවන්. ලක්ෂණ අනුව මේ බේසික් මයික්‍රෝ ඉකොනොමික් තියරි අපි කතා කරන ප්‍රශ්න පත්‍රේ අන්තිම පාඩමට කලින් පාඩම තමයි මේ දෙක උගන්වන්නේ. ඔය දෙක. බේසික් මයික්‍රෝ ඉකොනොමික් තියරි මේ දෙක උගන්වන්නේ. මේ දෙක උගන්වන්නේ නෑ. සෙකන්ඩ් ඉයර් එකේ ලබන අවුරුද්දේ මේ දෙක උගන්වනවා. ඉන්ටර්මීඩියට් මයික්‍රෝ ඉකොනොමික් තියරි වල. මේ දෙක උගන්වනවා. අපේ මේ පාඩම් මාලාවේ අග මේක උගන්වනවා. මේක උගන්වන්නේ part 1 වලදී දෙවෙනි අවුරුද්දේ. එතකොට මේ වගේ වර්ග කරා අපි හිතන්නේ මේ ගැහැණු පිරිමි කියලා වර්ග කරනවා. ඒ අයම තමයි
ගුරුවරු වෙන්නේ, ඉංජිනේරු වෙන්නේ, දොස්තරලා වෙන්නේ ඔක්කොම ගෑනුයි පිරිමි. ඒහා වර්ග කිරීමක් තමයි මේ කියන්නේ. භාණ්ඩ හා සේවා වෙන්න පොලේ මේ වර්ග තියෙනවා. සාධක සේවා වෙන්න පොලේ මේ වර්ග තියෙනවා. සාමාන්‍යයෙන් ටීවී එකේ ටෙලිග්‍රාම එකක් විකාශනය වෙන අවස්ථාවේ විනාඩි 30ක ටෙලිග්‍රාම එකක් විකාශනය වෙන අවස්ථාවේ අපි ටීවී එකේ ටීවී නාලිකාවක් ආයතනයක් නේ. ඒත් මේ හතරෙන් එකට වැටෙන්නේ. එහෙනම් බලන්න. ඒ අර තිරේ දුවන එක එක ප්‍රචාරක දැනීනුයි ටීවී එකේ ඒ විනාඩි 30 තුළ තියෙන ඇඩ් ටිකයි ඔක්කොම එකතු කළොත් ප්‍රචාරක දැනීම් 180ක් විතර යනවා විනාඩි 30. වල හිතන්නේ නැහැ. 7:30ට යන්න ටීවී එකේ ඕනේ නාලිකාවක ටෙලිග්‍රාම එකකට 8 වෙනකොට විනාඩි 30ට ප්‍රචාරක දැනීම් 160ට ආසන්න අගයක් යන විසක් 120 40 පයින් 140 පයින් තප්පර 9යි සමහර ඇඩ් තියෙන්නේ ලොකු කතාවක් ගොතලා දෙන්න. අපි හදන්නේ මංචි විතරක් නෙවෙයි කියලා කියනවා. පොඩි පොඩි ඇඩ් යනවා. එතකොට ඒ ඔක්කොම ටික ලියුවොත් අපි ආයතන ටික ඔක්කොම දැන් අපි හිතමු ITN නාලිකාව කියලා. ITN නාලිකාව ප්‍රවෘත්ති කියනවාට පස්සේ ඉස්සරහා ඩෙල් ලැබ් එක ඩෙල් ආයතනය මේ පැත්තේ තියෙන නෙස්ටමෝල් කෝප්ප නෙස්ටමෝල් ආයතනය පලින් උඩට පයින් ඒ ආයතන ඔක්කොමයි ඇඩ් ඔක්කොම ලියලා විනාඩි 30ක ඒවා ලියලා වර්ග කළොත් ඒ වර්ග මේ හතරෙන් එකකට වැටෙන්නේ. වැඩියෙන්ම වැටෙන්නේ 98%ක්ම වැටෙන්නේ කතිපයාධිකාරී වෙලෙකට. දැඩි මරා ගන්න තරගයක් තියෙන්නේ කතිපයාධිකාරී වෙලෙකට. පූර්ණ තරඟ ඒකාධිකාරී තරඟ නැහැ. ප්‍රචාරක දැනීම් අඩුයි. මෙන්න මේකට පොඩි එකක් යයි. ඔය ටියුෂන් එහෙම යන්නේ ඒකාධිකාරී තරඟෙට මේකට තමයි යන්නේ ඔක්කොම. ඔක්කොම ආයතන. මේව කතා කරන්නේ ඉදිරි පාඩම් වල. මම මේ වෙළඳ පොළ සහැල්ලු කරන්නේ. ගනුදෙනුවක් වෙනවා නම් මුදලට වෙනවා නම් හැම එකක් වෙළඳ පොළ. ඔනේ නම් මම දැන් ගොඩාක් කතා කරේ නැහැ. මේ ඩිංග ලියනවා. නමුත් ලියුවට පස්සේ මේ හතර ලියුවට මේව කතා කරන්න ඉස්සරහට මම කතා කරන්නේ මේ ඕනම වෙළඳ පොළ තත්ත්වයක් ගැන. මේ ඕනම එකක් ඇට තියෙන්නේ දෙන්නයි. කවුද දෙන්න? එකේ ඉල්ලුම් කරු. අනිත් එක ආසපිරුම් කරු. මේ පාඩමේ සම්පූර්ණයෙන්ම කතා කරන්නේ මේකයි ගැන විතරයි. ඉල්ලුම් කරු ඉසපිරුම් කරු ගැන විතරයි. ඔයාලට විවිධ නම් දාලා ඉකොනොමික් ස්ටැටිස්ටික් කියන්නේ ඩෙවලොප්මන්ට් ඉකොනොමික් ඇන්ඩ් ප්ලෑනින් කියන්නේ විවිධ නම් දාලා ඔයාලා අවුරුදු 3ම ඉවර වෙලා අන්තිමට ආපස්සට හැරලා බැලුවොත් මම මේ කියන පළවෙනි දවසේ නෙවෙයි සියලු පාඩම් මේ දෙන්න ගැන විතරයි කතා කරලා තියෙන්නේ. එයි මේ ඉල්ලුම් කරු යන්නේ තමන්ගේ ඌමනා ඉටු කරගන්න. සැපයුම් කරු යන්නේ සීමිත සම්පත් වලින් භාණ්ඩ ඉටු කරගන්න. ඒ භාණ්ඩ විකුණන්නෙත් එයා යාගේ ඌමනා සංසිඳවන්න. එනම් මුළු ආර්ථික විද්‍යාවම වෙන්නේ අසීමිත ඌමනා සීමිත සම්පත් වලින් ඉටු කරගන්න ආකාරය අධ්‍යයනය කරන නිසා. කිසිම පාඩමක් නැහැ මේ දෙන්නගෙන් තොර. ඉතින් ආර්ථික විද්‍යාව අමාරුව කියන්නේ. අනේ මට තේරෙන්නේ ආර්ථික විද්‍යාව අමාරු කොහොමද කියලා. ආර්ථික විද්‍යාව ඇත්තම සරල සංකල්ප ටිකක් තියෙනවා. ආර්ථික විද්‍යාව. ඔය කලක් ආර්ථික විද්‍යාව අමාරු කියලා ආවේ ඒ කලක් අපේ පීරියඩ් එකේ හිටිය ආර්ථික විද්‍යාව නිවැරදිව උගන්වන්නේ නැති ගුරුවරු ටිකක්. එතකොට ළමයි මතයට ගියා පේල් වෙන්න පටන් ගත්තා මේක අමාරු කියලා. නැත්නම් මේ ඉතා සරල මාතෘකාවක්. ලොකු මාතෘකාවක්. එන අපි ওই ඩිංග සටහන් කරගෙන ඊට පස්සේ මම මෙතන ඉඳලා යන්නේ. මේ ඩිංග කියලා ඉවරලා මෙතන ඉඳලා යන්නේ ඉල්ලුම් කරු ගැන කතා කරනවා. ඊට පස්සේ අපි උන් කරු ගැන කතා කරනවා. ඉල්ලුම් කරු ගැන පොල් ගේන්න ගිය මං ගැන විතරයි කතා කරන්නේ. වෙන කිසිවක් නැහැ මං ගැන කතා කරන්නේ. සමහරවිට ලබන හතිය මං ගැන කතා කරනවා. ඒක මං ගැන කතා කරලා අතෑරලා මං කතා කරන කවුරු ගැනද? අර පොල් ලිකුන්න කෙනා ගැන කතා කරනවා. එයාගේ හැසිරීම කතා කරනවා. ඊට පස්සේ අපි දෙන්න එකතු වෙලා 85ට පොල් ගෙඩි මිස්ස ගත්තා නේ අන්න ඒක අන්තිම පස්තාරේ ගැන කතා කරනවා. පාඩම ඉවරයි.
වෙන කවුරුවක් කියන්නේ. පොල් මුදලාලි නැත්නම් අපි දෙගොල්ල ගැන කතා කරන්නේ. ඉල්ලුම කියන්නේ ඔයාලා. සැපයුම් මගේ. අපි දෙගොල්ල ගැන කතා කරනවා සමතුලිත කතා කරනවා ඉවරයි ඒ පාඩම. ඊට මෙතෙන් රජය આવුත් ඇයිසී මගෙන් බදු අය කළොත් මිල වෙනස් වෙනවා. මට සහනාධාර දුන්නොත් මිල වෙනස් වෙනවා. පාලන මිලක් දැම්මොත් මිල වෙනස් වෙනවා. රජයේ වෙනකොට මැදිහත් වෙන අවස්ථා. ඒක දැනගන්න ඕනේ. ඒක ඊළඟ පාඩම. එහෙනම් අපි මේ ටික ලියාගෙන මේ ටික සටහන් කරගෙන ඉල්ලුම ගැන කතා කරමු. ඉල්ලුම ගැන. ඊට පස්සේ අපි දෙන්න එකතු වෙනවා. එකතු වෙනකොට මොකෝ වෙන්නේ සමතුලිතයක් වෙනවා. මිල තීරණය. ඒක තමයි මිල න්‍යාය කියලා කියන්නේ. ඔයාලා theory of price කියලා වෙබ් එකට ගියොත් ඔය ඉල්ලුම සැපුමක් ටික පෙන්නන්න. ඒ ටික පෙන්නන්න. අපි ඉමනම් විලියම් මිල න්‍යාය theory of price ඉල්ලුම සැපියුම ඇලෙරක් වෙළඳපොළ ආර්ථිකය ඒ සමාන නම් වලින් කීවා. යටින් මෙහෙම ලියන්න. යටින් මෙහෙම ලියන්න. වෙළඳපොළ කියලා පොඩි මාතෘකාවක් ලියුවා මාකට් කියලා. එයාට ලියන්න. යම් භාණ්ඩයක හෝ සේවාවක 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 මිලහා යම් භාණ්ඩයක හෝ සේවාවක මිලහා යම් භාණ්ඩයක හෝ සේවාවක මිලහා හුවමාරු කරන ප්‍රමාණය හුවමාරු කරන ප්‍රමාණය හුවමාරු කරන ප්‍රමාණය හුවමාරු කරන ප්‍රමාණය පිළිබඳ හුවමාරු කරන ප්‍රමාණය පිළිබඳ ගැනුම්කරුවා විකුණුම්කරුවා අතර ඇතිවන ගැනුම්කරුවා විකුණුම්කරුවා අතර ඇතිවන ගැනුම්කරුවා විකුණුම්කරුවා අතර ඇතිවන එකඟතාව ගැනුම්කරුවා විකුණුම්කරුවා අතර ඇතිවන එකඟතාව වෙළඳපොළ යටින් වරාය ඇතුළේ ලියන්න මුලින්ම පටන් අරගෙන මේදී ගැනුම්කරු ඉල්ලුම්කරු ලෙස මේදී ගැනුම්කරු ඉල්ලුම්කරු ලෙස මේදී ගැනුම්කරු ඉල්ලුම්කරු ලෙස විකුණුම්කරු සැපයුම්කරු ලෙසත් හඳුන්වයි. විකුණුම්කරු සැපයුම්කරු ලෙසත් හඳුන්වයි. විකුණුම්කරු සැපයුම්කරු ලෙසත් හඳුන්වයි. වරම්වාන ගැනුම්කරු ඉල්ලුම්කරු කියනවා විකුණුම්කරු සැපයුම්කරු තව නම් තියෙනවා. ඔක්කොම ලියන්න තේරුමක් නැහැ. වෙනම ලියන්න
ආර්ථික විශ්ලේෂණයේදී වෙළඳපොළ හුවමාරු වන දෙය අනුව 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 වෙළඳපොළ දෙවර්ගයකි වෙළඳපොළ දෙවර්ගයකි වෙළඳපොළ දෙවර්ගයකි එනම් එක භාණ්ඩ හා සේවා වෙළඳපොළ දෙක සාධක සේවා වෙළඳපොළ වෙනම ඡේදකින් ලියන්න ගැනුම්කරුවා විකුණුම්කරුවා අතර හුවමාරු වන්නේ භාණ්ඩ හෝ සේවා නම් එය භාණ්ඩ හා සේවා වෙළඳපොළයි. උදාහරණ එළවලු වෙළඳපොළ තව එකක් පෞද්ගලික වෛද්‍ය සේවය. ඒ සේවා වෙළඳපොළ කියන්නේ පෞද්ගලික වෛද්‍ය සේවය. වෙනම ලියන්න ගැනුම්කරුවා විකුණුම්කරුවා අතර එකඟතාවයක්
ගැනුම්කරුවා විකුණුම්කරුවා අතර එකඟතාවයක් ගොඩනැගෙන්නේ නිෂ්පාදන සාධක සේවාවල මිල හා නිෂ්පාදන සාධක සේවාවල මිල හා නිෂ්පාදන සාධක සේවාවල මිල හා සේවා නියුක්තිය සම්බන්ධයෙන් නම් सेवा नियुक्ति संबंधित नाम सेवा नियुक्ति के साधक प्रमाण है हम कथा करते सेवा नियुक्ति संबंधित नाम ए साधक सेवा वेलेंद पोलकी ए साधक सेवा वेलेंद पोलकी අපි මම කිව්වර මම පෙදරේරු කාර්මිකයෙකුට කතා කරා කියලා. එයාගේ ශ්‍රමයට යා ඉල්ලුවේ රුපියල් 3000ක්. එයා සූදානම් දවස් 5ක්. ඒ කියන්නේ සේවා නියුක්ත වෙන්න කැමති දවස් 5ක්. ඒ සේවා නියුක්ති සාධක වෙන්න පොලේදී ප්‍රමාණ දැන් ඕන නම් ගෙඩි 20ක්. ඒක සේවා නියුක්ත කියන්නේ සාධකයක් නම් සේවා නියුක්තිය. ඒ වචනේ දාන්න ඕනේ සමන් උතර කිව්වේ. सेवा नियुक्ति साधक प्रमाण එක්කෙනා ගානේ දවස් 5ක්. එයා කිව්වනම් මම අත්තර කරු උත්තරන් එනවා දෙන්න ගානේ දවස් 5ක්. සේවා නියුක්තිය. ඒ වාක්‍ය ආයි කියන්නේ. බලන්න වෙනස් වෙද්ද නැහැ නේ. ගැනුම් කරුවා විකුණුම් කරුවා අතර එකගතාවයක් ගොඩනගන්නේ නිෂ්පාදන සාධක සේවා මිල හා निष्पादन साधक सेवा मिलहा एवाई सेवा नियुक्ति संबंधित नाम एवाई सेवा नियुक्ति संबंधित नाम ए साधक सेवा वेलिंद पोलाई तवेलिंद पोलकी ए साधक सेवा वेलिंद पोलकी ए साधक से आवेंद बोलती उदाहरण उदाहरण श्रम वेलेंद बोले कोटास वेलेंद बोले क्या दिन श्रम वेलेंद बोले तावे का कोटास वेलेंद बोले वेनमलियान වෙනමරියන් මෙම වෙළඳ පොළ දෙවර්ගය අතර මෙම වෙළඳ පොළ දෙවර්ගය අතර දක්නට ඇති වෙනස වන්නේ මෙම වෙළඳ පොළ දෙවර්ගය අතර දක්නට ඇති වෙනස වන්නේ දක්නට වෙනස වන්නේ මෙම වෙළඳපොළ දෙවර්ගය අතර දක්නට වෙනස වන්නේ භාණ්ඩ හා සේවා වෙළඳපොළ ඉල්ලුම භාණ්ඩ හා සේවා වෙළඳපොළ ඉල්ලුම कुटुंब विसिन सिदु करන අතර कुटुंब विसिन सिदु करන අතර साधक सेवा වෙළඳපොළ ඉල්ලුම साधक सेवा වෙළඳපොළ ඉල්ලුම
ව්‍යාපාරික ආයතන සිදු කිරීමත් ව්‍යාපාරික ආයතන සිදු කිරීමත් ව්‍යාපාරික ආයතන සිදු කිරීමත් සහ භාණ්ඩ හා සේවා වෙළඳපොළ සැපයුම භාණ්ඩ හා සේවා වෙළඳපොළ සැපයුම ව්‍යාපාරික ආයතනත් ව්‍යාපාරික ආයතනත් සාධක වෙළඳපොළ සැපයුම සාධක වෙළඳපොළ සැපයුම කුටුම්බ විසින් සිදු කිරීමත්ය කුටුම්බ විසින් සිදු කිරීමත්ය ආයි බලන්න භාණ්ඩ හා සේවා වෙළඳපොළ ඉල්ලුම කරන්නේ කුටුම්බ සාධක සේවා වෙළඳපොළ ඉල්ලුම කරන්නේ ව්‍යාපාරික ආයතන මැෂ්‍රම්තු ඉල්ලන්නේ කිසියම් වූ ආර්ථික කටයුත්තක් සිදු කරන ව්‍යාපාරිකය එයා ඉල්ලන්නේ මේක සැපයුම ව්‍යාපාරික ආයතන මේක සැපයුම කුටුම්බ කරන්නේ ඒක තමයි වෙනස ප්‍රතිවිරුද්ධයි හිතන්න භාණ්ඩ වෙළඳපොළ ඉල්ලන්නේ අපි කුටුම්බ साधक वेළඳපොළ ඉල්ලන්නේ ව්‍යාපාරික ආයතන साधක ඉල්ලන්නේ අපි साधක ඉල්ලන්නේ නැහැ ශ්‍රම ඉල්ලන්නේ දැන් මම මේසන් වාස්කරේ මගේ වලට ඉල්ලද්දී මම ව්‍යාපාරික ආයතනයක් වෙනවා එතන මම තමයි ගෙවන්නේ යා එතන මම ව්‍යාපාරික නැත්තම් ඔයාලට හිතේ මම ඒ කී උදාහරණ අනුව මම කුටුම්බෙක් කියලා මම කුටුම්බ වලට ඒ කටයුත්තේදී මම ව්‍යාපාරිකයට සාකච්ඡා එතන ඔය වෙළඳපොළ දෙවර්ගයේම साधक वेළඳපොළ කියලා වෙනම කතාවක්. ඔයාලගේ අන්තිම මාතෘකාව සාධක වෙළඳපොළ. වෙනම කතාවක්. ඊට කලින් මාතෘකාව දෙක පූර්වතරගයේ අධිකාරය. මේකෙන් පස්සේ මේ වෙළඳපොළ මිල න්‍යාය කතා කරාම වෙළඳපොළ රජයේ මැදිහත්වීම කතා කරනවා. ඊළඟ පාඩම. ඒක කතා කරලා ඉවර වෙලා නිෂ්පාදන පිරිවැය පාඩම කතා කරනවා. ඊට පස්සේ පූර්වතරගයේ අධිකාරය කතා කරා සාධක වෙළඳපොළ කතා කරා පළවෙනි पेपर माइक्रो ඊට එහා කතා කරන්න දෙන්නේ දැන් මේ මිල න්‍යාය ඉවර කරොත් සති දෙකකින් මම වෙළඳපොළ රජයේ මැදිහත්වීම කතා කරනවා ඒක ඉවර වෙන ගමන් නිෂ්පාදන පිරිවැය කතා කරන්නේ මේකත් එක්කම මේ දෙක ඊට පස්සේ සාධක වෙළඳපොළ පොඩ්ඩක් කතා කරමු කොහොමද සාධක වෙළඳපොළ හැසිරෙන්නේ සිලබස් ඉවරයි වෙන කතා කරන්න මයික්‍රෝ දෙයක් නැහැ තව තියෙන මයික්‍රෝ ඒවා තියෙන මේ පාඩම් වල දිගුවක් පාර්ට් 1 වලදී. ඒක වෙනම ලියන්න රූලක් ඇරලා. ඉහත වෙළඳපොළ දෙවර්ගයෙහිම රූලක් ඇරලා පටන් ගන්න. ඉහත වෙළඳපොළ දෙවර්ගයෙහිම ඉහත වෙළඳපොළ දෙවර්ගයෙහිම ඉහත වෙළඳපොළ දෙවර්ගයෙහිම ඉහත වෙළඳපොළ දෙවර්ගයෙහිම දක්නට ඇති සුවිශේෂ ලක්ෂණ මත දක්නට ඇති සුවිශේෂ ලක්ෂණ මත දක්නට ඇති සුවිශේෂ ලක්ෂණ මත
එම වෙළඳපොළ දෙවර්ගයේම නැවත ප්‍රභේද හතරකට බෙදිය හැක. නැවත ප්‍රභේද හතරකට බෙදිය හැක. එනම් එක පූර්ණ තරංකාරී වෙළඳපොළ. පූර්ණ තරංකාරී වෙළඳපොළ. දෙක ඒකාධිකාරී වෙළඳපොළ. තුන ඒකාධිකාරී තරඟ වෙළඳපොළ. හතර කතිපයාධිකාරී මාප්‍රාණ දියන්න. කතිපයාධිකාරී වෙළඳපොළ. කතිපයාධිකාරී වෙළඳපොළ. ඔයාලට ඕන නම් මේක රතු පාට පෑන අරගෙන මේ දෙකට සංගලවරණක් දාලා මේ ඌරතරගේ ඒකාධිකාරයට සංගලවරණක් දාලා ඉස්සරහින් ලියන්න පුළුවන්. GA කියන්නේ මේක අවසන් පාඩමට කලින් පාඩම. කොහමද GA ක කියලා දැම්මම කමක් නැහැ. GA කෝදී සාකච්ඡා කරේ. අගදී සාකච්ඡා කරේ. මේ ඒකාධිකාරී තරඟ වෙන්න පොළයි කතිපයාධිකාරයයි සංගලවරණක් දාලා දිනුනට කමක් නැහැ. Part 1 දෙවනි වසරේදී කතා කරේ intermediate microeconomic theory මේක කතා කරා. ඕනනම් සාධක වෙන පොලිසිය පුතේ ලියුවට කමක් නැහැ. දීයේකෝ අවසාන පාඩම ලෙස සාකච්ඡා කරේ. මත දියාගත්ත මැති නෝ පිටි. පිටි විතරයි කතා මේ මිශ්‍රණයක් විතරයි කතා කරන්නේ. එන්න පොළ විතරයි. මේ අවසාන එකේ අපි ඉන්නේ කොහොමද? මේක තමයි කොටස් වලට කඩ කඩ කතා කරන්නේ. මේක දැන් මම කතා කරන්නේ වර්ග කරා විතරයි. දැන් මම මහා ලොකු දෙයක් කතා කරේ නැහැ. මම වෙළඳපොළ කියන්නේ මොකක්ද කියලා කතා කරා. වෙළඳපොළ උවමාරුව දේ අනුව වර්ග දෙක කිව්වා. ඒකේ ප්‍රභේද කිව්වා. හරියට මේ පාඩම අවබෝධ කරගත්ත කෙනෙක් තමන්ට මුදල් ගෙවන්න වෙන හැම තැනක්ම මේ වර්ග හතරෙන් එකකට වැටෙනවා කියලා මනසට ඉන්නවා. ගෙදරින් එළියට වැස්සට පස්සේ හමු වෙන ලෝතරැයි වෙලෙන්ද මාළු වෙලෙන්ද හන්දිය සිල්ලර කඩේ ත්‍රිවිල් පාක් එක රූපවාහිනී නාලිකා පත්තර වෙලෙන්ද ආපන ශාලාව උපකාරක පන්තිය කෝච්චිය ප්‍රවාහන සේවය ඔය හැම එකක්ම මේ වර්ගෙන් මොනවා එකට වැටෙනවද කියලා මනසට එනවා ලක්ෂණ අනුව. ඒක තමයි නිපුණතාව කියන්නේ. එතකොට මේ දැන් ඉස්සර තමයි අපි ලෙසන්ස් ඉගෙන ගත්තේ. පාඩම් ඉගෙන ගත්තේ. දැන් පාඩම් නෙවෙයි ඉගෙන ගන්න. දැන් නිපුණතා මට්ටම් ඉගෙන ගන්න. මේවා ලෙසන්ස් නෙවෙයි ස්කිල් ලෙවල්ස්. ප්‍රායෝගික සම්බන්ධයක් තියෙනවා. හැම විෂයෙම. ඒක තමයි අපි කියන්නේ මේ දැනුම ටික ගන්නකොට අපේ ආකල්ප වෙනස් වෙනවා. හිතන ආකාරය වෙනස් වෙනවා. දැනුම ආකල්ප ඊටපස් තමයි අත කට ඕවා වෙනස් වෙන්නේ. කුසලතාව වෙනස් වෙනවා. අතින් සහ කටින් අපි වැඩ කරන්නේ සිතුවිලි වෙනස් වෙනවා. ඒක වෙනස් වෙන්න දැනුම අවශ්‍යයි. ඔන්න එතකොට මම වෙළඳපොළ ගැන කතා කරා. දලා දුන්නා. ඔය හැම වෙළඳපොළේම ඉන්නේ මොකක්ද තියෙන්නේ?
ඉල්ලුමක් කියන. අපේ ඊළඟ මාතෘකාව මොකද්ද? ඉල්ලුම. ඉල්ලුම. අපි විස්තරයක් කියන්න අවශ්‍ය නැහැ නේ. ඊයත වෙළඳපොළ තත්ත්වයන් යටතේ ඉල්ලුම සපේ එච්චරනේ වෙළඳපොළේ ඉල්ලුම ගන්න යන්නේ. ඒක සැපියු. ඔය දෙන්න එකතු වුණා පාඩම ඉවරයි. ඉල්ලුම. ඉංග්‍රීසියෙන් කියන ඩිමාන්ඩ් කියන. ඩිමාන්ඩ්. ඩිමාන්ඩ්. ඉල්ලුම. අපි හඳුනා ගන්න ඕනේ ඉල්ලුමක් කියන්නේ මොකක්ද කියලා. ඉල්ලුමක් කියන්නේ මොකක්ද කියන්නේ? මගේ අද දවසේ මේ 3 වෙනි පන්තිය. දැන් ඔයාලට 4ට කලින් මම 3:00ට පන්ති ඉවර කළා. මේ පාඩම ඉතින් හරියටම ඉගෙන ගත්තොත් දිනේස් 3 වෙනි ප්‍රශ්නේ තියෙනවා. 4 වෙනි එක තියෙනවා. මේ පාඩම හරියටම ඉගෙන ගත්තොත් ලකුණු 30ක් නේ. 30. ඉල්ලුම සැපුම 30යි. ඒ කියන්නේ ඔයාලා ලකුණු 60න් 30ක්. සමහරට පැවරුම් වෙන්නේ මේකේ. පැවරුම් වෙන්නේ මේකේ. ආර්ථික විද්‍යාවේ හදවත වන්නේ මේක. පෝල්ලේ සැමුවෙල්සන්ගේ ආර්ථික විද්‍යාව පොතේ තියෙනවා. ඔයාලට පෙන්නුවොත් පෝල්ලේ සැමුවෙල්සන්ගේ ආර්ථික විද්‍යාව පොත පෙන්නුව බය වෙන දිනේස්. මම පෙන්නන්නම්. බය වෙන දෙයක් නැහැ. මමත් කියවලා නැහැ. මගේ ගාව මගේ අයිති තියෙන්නේ. පෝල්ලේ සැමුවෙල්සන්ගේ ආර්ථික විද්‍යාව පොතේ තියෙනවා ගිරවක උවද නෝට් එක අන්තිමට ඉවර කරේ අද ඉවර කරේද? මැසේජ් එකක් එවලා තියෙනවා. නෝට් එක ඉවර කරේ වෙළඳපොළ වර්ග 4 දීලා. පළවෙනි එක පූර්ව තරඟ කියලා දුන්නා, දෙවෙනි එක ඒකාධිකාරී කියලා දුන්නා, තුන්වෙනි එක ඒකාධිකාරී තරඟය, හතරවෙනි එක කතිපය අධිකාරී. එච්චරයි. වෙළඳපොළ වර්ග 4 කියනවා. එච්චරයි කිව්වේ වෙළඳපොළ හඳුන්වන්නේ දැන් හැම වෙළඳපොළේ ආයි කියන්න ඕනේ නැහැ මේ වෙළඳපොළේ ඉල්ලුම සැපයුම විතරේ තියෙන්නේ. එහෙම කියන අවසර නැහැ. එළිම ඉල්ලුම පාඩමට ආවා. මම මෙතෙක් උගන්වලා තියෙන්නේ අද වෙළඳපොළ නිර්වචනය කරා. වෙළඳපොළ දෙවර්ගයක් කිව්වා භාණ්ඩ ආසේව වෙළඳපොළයි සාද සේව වෙළඳපොළයි. ඒක ප්‍රභේද හතරක් කියනවා. එච්චරයි. ගොඩක් විස්තර කරනවා. අන්තිමට කතා කරේ කතිපය අධිකාරය. එතකොට දිනේස් පෝල්ලේ සැමුවෙල්සන්ගේ ආර්ථික විද්‍යාව පොතේ තියෙනවා එක දැනක ගිරවක උවද ඉල්ලුමා සැපුම යන වචන උච්චාරණය කරයිද ඔහුද ආර්ථික විද්‍යාඥයෙකි. මේ පාඩම තමයි සම්පූර්ණයෙන්ම හරය. මේ පාඩම හරය. පෝල්ලේ සැමුවෙල්සන්ගේ ආර්ථික විද්‍යාව පොත ලොකු පොතක්. ඒකේ තියෙන්නේ ආර්ථික විද්‍යාව. මා සතුව තියෙනවා සාමාන්‍යයෙන් කොන්ක්‍රීට් සිමෙන්ති ගඩොල් දෙකක් විතර ඇති. ඒක පොත් තිබුණයි කියලා මම කියවලා නැහැ. අවශ්‍ය දේ අවශ්‍ය තැනින් කියව එච්චරයි. ඒත් මේ පාඩම විතරයි. මෙන්න ආර්ථික විද්‍යාව පොත. මේ ටිකෝලයක් දා පෝලේ සැමුවෙල්සන්. මේක තියෙන්නේ ඔය පාඩම් ටික විතරයි. මේක මෙන්න මෙහෙම තියෙනවා. මේවා කියවලා නැහැ මම. මේකේ තියෙන සූක්ෂම ඔයාලට අදාළ සියලු දේවල් ටික සූක්ෂම ආර්ථික විද්‍යාව තියෙන සාර්ව ආර්ථික විද්‍යාව තියෙන මුළු සිලබස් එකම තියෙනවා. මුළු සිලබස් එකම මේකේ තියෙනවා. සිංහලෙන් තියෙන්නේ. අර එක දැනක තමයි තියෙන්නේ. ඉල්ලුම සැපයුම පාඩමේ තමයි තියෙන්නේ මුල තියෙනවා. නිර්නාමික කියලා තියෙනවා.
ගිරවකු වුවද උගත් ආර්ථික විද්‍යාඥයෙකු බවට පත් කළ හැක. ඒ සඳහා උගත යුත්තේ ඉල්ලුම හා සැපයීම යන වචන දෙක පමණි. නිර්නාමික. නිර්නාමික. එතන මේවා කියුවේ නෑ. මේවා අපි අපිත් විශ්වවිද්‍යාලයට ගිය හැටියේ අපිටත් ඔය ප්‍රොෆෙසර් අතපත්තු ගන්න කිව්ව පොත. ඒ ගත්තට ඕක කියුවේ නේ. ඔය තියෙන පොත් ඔක්කොම කියවන්න අවශ්‍ය නැහැ. සියලු ආර්ථික විද්‍යා කරුණු මේ පොතේ තියෙනවා. ඔයාලේ මුළු සිලබස් එකම තියෙනවා. එක එක ප්‍රමාණ. පෝල් සැමුල්සන් කියන්නේ ඇමරිකන් ආර්ථික විද්‍යාඥයෙක්. එතකොට අපේ හතරවෙනි ප්‍රශ්නේ පස්වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ මේ ඉල්ලුම සැපයීම මේ පාඩම් ටික. දැනට උගන්නපු ටික තියෙනවනේ. දැනට උගන්නපු ටික ලකුණු 60න් ලකුණු 30කට උගන්නනවා. පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ උගන්නනවා. සමහරවිට තුන්වෙනි ප්‍රශ්නෙත් දෙන්න පුළුවන්. ඒ පාරිභෝගික හැසිරීම පිළිබඳ න්‍යාය තුන්වෙනි ප්‍රශ්නේ වෙනවා. නිෂ්පාදන හැකියාව මානවවරු එකක් දුන්නොත්. මුල ටිකේ එකක් දුන්නොත්. දැන් ප්‍රශ්න තුනකට උගන්වලා තියෙනවා. අර උසස් පෙළ වගේ මහ විශාල නිර්දේශයක් නෙවෙයි. උසස් පෙළ තියෙන ටිකම තමයි මේ අවුරුදු තුනට කඩලා යන්නේ. ඔව් පුළුවන්. ඒ කියන්නේ මේ කියා දෙන ඔක්කොම බලන්න අවශ්‍ය නැහැ. මේ දෙක කියා දෙන ඔක්කොම බලන්න අවශ්‍ය නැහැ. විභාගෙට ඒක විතරක් සූදානම් වෙලා යන්න පුළුවන්. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. අපි විභාගයක් සමත් වෙන්න නෙවෙයි මේ කරන්නේ. ජීएको කරන්නේ. යම් කිසි කෙනෙක් විභාගෙට ඔයාලට දැනට ඔයාලා ලියලා තියෙනවනේ යම් ප්‍රමාණයක්. ඔන්න වගේ තව දෙකක් ලියයි. දැන් ලියපු කොළ සංඛ්‍යාව තියෙන. ඒ වගේ තව දෙකක් ලියයි මේ පාඩම් ඉවරනකොට. මේ පෙපරේ. ඒතකොට යම් කිසි කෙනෙක් හැම විෂයෙම සියලු පාඩම් ටික ඉගෙන ගන්න ඕන, තේරුම් ගන්න ඕන. විභාගෙට ලියනකොට ඔයාලට ප්‍රශ්න 3-4 පාඩම් කරන් යනවා කියන එක වෙනවද? ඇයි හේතුව? part 1, part 2 කියලා දෙකක් තියෙනවා. ඒවට යන්නේ මේකේ පදනම. ඒක කවුරු හරි කෙනෙක් අපි දීයේකු නැත්තම් part 1 නම. තනි පේපරයක් හැටියට ගත්තම උපාධි කිසිදු පේපරයක් අමාරු නැහැ. නමුත් ඔයාලා පේපර්ස් 20 ගණක් කරන්න ඕනේ. ගොඩාක් කරන්න ඕනේ. හැම විෂයෙම එහෙමයි. කොහොමද? මේකේ උනා ඔයාලට දැන් උගන්වපු දැන් මේ පාඩම ඉවරනම ඔය ටික බලන් ගියොත් ඒකට යන්න පුළුවන්. හැබැයි ඒකට දැන් යන්න අමාරුයි පැවරුම හරියට කරන් යන්න ඕනේ. පැවරුම කළා ලකුණු 40 ගන්න ඕනේ. අඩු ගානේ ලකුණු 35ක් ගත්තොත් පැවරුමට අපිට ඒකට යන්න පුළුවන්. පැවරුම හරියට කරන්න ඕනේ. සමහරට පැවරුම එකක් අපිට කරන්න අපිත් එක සාකච්ඡා කරන්න පුළුවන්. සමහර විට පැවරුම පේපරයක් වෙන්න පුළුවන්. පැවරුමක් පේපරයක් වෙන්න පුළුවන්. ලකුණු 20ක පේපරයක් වෙන්න පුළුවන්. මේ පැවරුම දෙන ආකාරය. දැනට විශ්වවිද්‍යාලය ඇතුලේ තියෙන MA මාස්ටර් එක ශාස්ත්‍රපති එක්සෑම් එක. ඒ ශාස්ත්‍රපති එක්සෑම් එකේ සියලු papers view ඔයාලා view තියෙනවා. assignment 2යි ලකුණු 40යි ලියන ප්‍රශ්න 4යි 60යි ඔය විදිහට තියෙනවා. අර assignment වලින් තමයි ළමයිට ලකුණු අඩු ළමයි නෙවෙයි ඒවා කියන්නේ ඉතින් කොහොමත් කාර්යස්ථා කඩින් හැටියට රාජ්‍ය සේවකයෝ පළවෙනි උපාධිය තියන අයනේ. ඒ අයනේ කරන්නේ. එතකොට විභාග කියන්නේ වෙන දෙයක්. විභාග පාස් වෙන්න පුළුවන් පාඩම් 2-3ක් බලාගෙන ඉන්න. මම හිතන්නේ බලන්න දෙයක් නෑ මේකේ පාස් පේපර් අපි බාහිර පාස් පේපර් කරාට පස්සේ අවුරුදු 5ක විතර අභ්‍යන්තර පාස් පේපර් අවුරුදු 5ක විතර කරා මේක එක පාඩම අරගෙන මම හිතන්නේ හැම විෂයෙම කවර් වෙනවා. හැම ගුරුවරයා මෙහෙම කරනවා. දැන් මම උනත් මෙහෙම තියරි කරගෙන ගිහිල්ලා අවසානයේ ආයි පළවෙනි පාඩම අරගෙන
පළවෙනි පාඩමේ ප්‍රශ්න ටික කොහොම වෙන පොලේක print කරලා අවුරුද්දත් එක දාලා print කරලා ඒක සාකච්ඡා කරගෙන යනවා. දෙවෙනි පාඩමේ ප්‍රශ්න ටික print කරලා අවුරුද්දත් එක අවුරුදු 2018 නම් 2018 අභ්‍යන්තර ප්‍රශ්න අංකත් එක්ක දාලා ඒක print කරනවා. ඒ වගේ එක එක පාඩමකට අවුරුදු 5ක විතර පාස් කරලා සාකච්ඡා කරනවා. ඒ ටික සාකච්ඡා කරාට පස්සේ මේ ගැටලුවක් නෙමෙයි මේවා. මේවා තමයි අනිත් ඒවා අනිත් විෂය. කොහොම හරි ඔක්කොම ඉගෙන ගන්න ඕන විභාගෙ කොටසක් ගන්න පුළුවන්. හරි අපි යමු එහෙනම් ඉල්ලුමට. ඉල්ලුමත් පොඩ්ඩක් පටන් අරගෙන ටිකක් කළා අතර කරමු. අද මම ලොකු දෙයක් කතා කරේ නෑ පොඩි දෙයක් කතා කරේ. අර අභ්‍යාසයට උත්තරේ දීවා. මෙතන අපි කරා වෙනද පොළ හැදුවා. වර්ග දෙක කිව්වා ප්‍රභේද හතර කිව්වා. මම උදේ ඉඳලා පන්ති කරනවා. මේ අද දවසට හතරවෙනි පන්තිය. මට බඩගිනි. මට දැන් බඩගිනි. බඩගින්න කියන්නේ ආහාර පාන අවශ්‍යතාවය. අපි ඉගෙන ගත්ත පළවෙනි පාඩමේ. මට බඩගින්න කියන්නේ ආහාර පාන අවශ්‍යතාවය. දැන් ඒක ඉටු කරගන්න ක්‍රමවේදයක් මම හොයා ගන්නවා. ඒක තමයි උවමනාව. ඒක තමයි උවමනාව. මට බඩගිනි මට බඩස් කිරියක් ඕන. එතන මට උවමනාවක් දැන් ඇති වෙලා තියෙනවා. මට බඩස් කිරියක් ඕන. උවමනාව. අපිත් එක පළවෙනි පාඩමේ ඉඳලා හිටපු අය දන්නවා බඩගින්න කියන්නේ ආහාර පාන අවශ්‍යතාවය. ඒක ඉටු කරගන්න ක්‍රමවේදය තමයි උවමනාව. මට දැන් ආහාර පාන අවස්ථාව ඇති වෙලා. ඒ මත මට බඩස් කිරියක් ඕන. උවමනාවක් ඇති වුණා. මගේ ළඟ රුපියල් 50කුත් තියෙනවා. මට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. බඩස් කිරියක්. බඩස් කිරියක් රුපියල් 50යි මේ පැත්තේ. මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. හැකියාවක්. ඕකට අපි කියනවා ක්‍රය ශක්තිය. ක්‍රය ශක්තිය. මගේ රුපියල් 50කුත් තියෙනවා. කඩෙත් මේක ඉතුරු තියෙන්නේ. ඉල්ලුම සම්පූර්ණුනේ. උවමනාවක් පහළ වුණා. මිලදී ගැනීමේ හැකියාවකුත් තියෙනවා, ක්‍රය ශක්තියකුත් තියෙනවා. ඉල්ලුම පහළ සම්පූර්ණුනේ. කවුරු හරි ගිහිල්ලා එක්ක අරන් ගෙන්නව ගන්න ඕන. එක්ක මං ගිහිල්ලා ගේනවා. අන්න සැලැස්මක් තියෙනවා. මේ තුනම ඉටු වෙනකොට මේ උවමනාව ඉටු වෙනවා. මේ තුන සම්පූර්ණ වෙනකොට මේ උවමනාව ඉටු වෙනවා. ඉටු කරගත් උවමනාවක්. ඉටු කරගත් උවමනාවක් ඉල්ලුමකි. ඉල්ලුම කියන්නේ මොකද්ද? ඉටු කරගත් උවමනාව. මොන කරුණු තුනද ඉල්ලුම සම්පූර්ණ වෙන්න බලපාන්නේ? උවමනාවක් තියෙන්න ඕන, මිලදී ගැනීමේ හැකියාවක් තියෙන්න ඕන, සැලැස්මක් තියෙන්න. මට කමිසයක් ඕන. මේ කොරෝනා කාලේ ගත්තේ නෑ ඇඳුමක්. කමිසයක් ඕන. මගේ රුපියල් 2000කුත් තියෙන කමිස ගන්න. ක්‍රය ශක්තියකුත් තියෙන. ඉල්ලුම සම්පූර්ණ නෑ. හෙට හවසවත් ගිහිල්ලා ටෙක්ස්ටයිල් එකට රෙදි අලවිසල්ට අරන් ඉන්නවා. හෙට හවස කමිසයක් ගෙනාවම තමයි ඉල්ලුම සම්පූර්ණ. ඉල්ලුම සම්පූර්ණ. දැන් මෙතෙන්ට ආපු ඔයාලගේ ඉල්ලුම සම්පූර්ණ. ඔයාලා ඉකෝන් වලට තියෙන ඉල්ලුම සම්පූර්ණ. අපි හිතමු මුදල් ගෙවලා කියලා. උවමනාවක් තිබුණා අධ්‍යාපනයේ මත ඉකෝන් ඉගෙන ගැනීම උවමනාවක් තිබුණා. ක්‍රය ශක්තියක් තියෙන නිසා එන්නේ. සැලැස්මක් තිබුණ පන්තියට ආව ඉගෙන ගන්න. ඔයාලයි ඉකෝන් උවමනාව සම්පූර්ණ වුණා යම් ප්‍රමාණයක්. නමුත් රුහුණු විශ්වවිද්‍යාලයේ මේ ලියාපදිංචි වෙච්ච අය ඉන්නවා. උවමනාවක් ඇති. ක්‍රය ශක්තියක් ඇති. සැලැස්මක් නෑ. සැලැස්ම මතුවෙන්නේ
විශ්වවිද්‍යාලේ ප්‍රතිපෝෂක දේශන දවස් දෙකක් කරනකොට ආන් ඉතියනේ විෂය හඳුන්වා දීමේ දේශන ඒ වගේ ඉංග්‍රීසි වචනත් එක්ක ප්‍රොජෙක්ටරේ දාලා ඔය ස්ක්‍රීන් ෂෙයා කරලා වැඩේ කරගෙන යනකොට තමයි තේරෙන්නේ හරියන්නේ නැහැ කියලා. එතකොටත් එන ළමයි ඉන්න පන්ති. එන ඉල්ලුමක් සම්පූර්ණ වෙන්න මොකද්ද වෙන්න ඕනේ? උවමනාවක් මිලදී ගැනීමේ හැකියාවක් හා ක්‍රේ ශක්තියක් තියෙනවා. අද උදේ අපට කන්න පොල් තිබුණේ නැහැ. උවමනාවක් ආහාර පාන අවස්ථාව ඉටු කරගන්න එක් ආකාරයක් තමයි පොල් ගැනීම. මගේ රුපියල් 100කුත් තිබුණා. මං 100ක් තියන් ගෙදර හිටියට පොළුත් උවමනා වුණාට ඉල්ලුම සම්පූර්ණ වුණේ. කඩේට ගිහලා පොල් ගෙඩියක් ගෙනාවා සැලැස්සු. එහෙනම් ඉල්ලුමක් ජනිත වීම කෙරෙහි විශේෂයෙන්ම සඵල ඉල්ලුමක් ජනිත වීම කෙරෙහි කරුණු තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ. කෙටියෙන් කිව්වොත් ඉල්ලුම යනෝ ක්‍රේශක්තිය මත පදනම්ව සැලැස්මකට අනුව ඉටු කරගත් උවමනාවක් ඉල්ලුමකි. ක්‍රේශක්තිය මත පදනම්ව සැලැස්මකට අනුව ඉටු කරගත් උවමනාවක් ඉල්ලුමකි. ඒ අනුව ඉල්ලුමක් සම්පූර්ණ වීම කෙරෙහි කරුණු තුනක් සම්පූර්ණ විය යුතුයි. ඉල්ලුමක් ජනිත වීම කෙරෙහි කරුණු තුනක් සම්පූර්ණ විය යුතුයි. මේ සමහර ඒවා නැතුව ඉල්ලුම් ඇති වෙනවා. හිඟන්නේකට ක්‍රේශක්තියක් නැහැනේ. මේ දෙක තියෙනවනේ. ඒක සඵල ඉල්ලුමක් නෙවෙයි. එයාගේ අතපයනේ සැලැස්මක් තියෙන්න පුළුවන්. ඕනාවක් තියෙන්න පුළුවන්. ක්‍රේශක්තිය තියෙන්න පුළුවන්. ඒක සඵල ඉල්ලුමක් නෙවෙයි. ඉෆෙක්ටිව් ඩිමාන්ඩ් එකක් නෙවෙයි. ඒක ඉල්ලුමක් තමයි. හැබැයි සඵල ඉල්ලුමක් නෙවෙයි. ආර්ථික විද්‍යානුකූල සඵල ඉල්ලුමකට නම් මේක තියෙන්න ඕන. එහෙනම් අපි ඉල්ලුම කියන එක යට මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. මිලදී ගැනීමේ හැකියාවක් මත පදනම්ව 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 සැලැස්මකට අනුව ඉටු කරගත් උවමනාවක් 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 සඵල ඉල්ලුමකි නැත්නම් ඉල්ලුමකි ඊළඟට මුලින් පටන් ගන්න ඉල්ලුමක් සම්පූර්ණ වීම නැත්නම් ඉල්ලුමක් ජනිත වීම සඳහා ඉල්ලුමක් ජනිත වීම සඳහා කොන්දේසි දෙකක් ඉටු විය යුතුය. කොන්දේසි තුනක් ඉටු විය යුතුය. කොන්දේසි තුනක් ඉටු විය යුතුය. එනම් මේක උවමනාව තිබීම. උවමනාව කියන එක විස්තර කරන්න වැඩක් නැහැ. භාණ්ඩයක් හෝ සේවාවක් අත්පත් කරගැනීමේ කැමැත්ත තමයි උවමනාව කියන්නේ. උවමනාවක් තිබීම. අපි නෝට් එකේ මුල ලියලා ඇති. භාණ්ඩයක් හෝ සේවාවක් අත්පත් කරගැනීමේ කැමැත්ත තමයි උවමනාව. බනිස් කෙඩියක් නම් මට ලබා ගැනීමට තියෙන ඇති කැමැත්ත තමයි උවමනාව. උවමනාවක් තිබීම.
දෙක මිලදී ගැනීමේ හැකියාව ඇලීලා ක්‍රේශක්තියක් පැවතීම මිලදී ගැනීමේ හැකියාව ඇලීලා ක්‍රේශක්තියක් පැවතීම මිලදී ගැනීමේ හැකියාව ඇලීලා ක්‍රේශක්තියක් පැවතීම තුන එය ලබා ගැනීමේ සැලැස්මක් තිබීම එය ලබා ගැනීමේ සැලැස්මක් තිබීම ඔන්න අපි අද කතා කරා මෙන්න මේ ටික අපි උපයෝගිතා න්‍යායේ ප්‍රශ්නයකට උත්තරයක් දුන්නා ප්‍රශ්නයකට උත්තරයක් දීලා දිනේෂ් වෙළඳපොළ කියන්නේ මොකක්ද කියලා කතා කරා ගොඩක් ඉතින් විස්තර කරා අපි හිමින් හැරේ ගොඩක් පැහැදිලි කරා ඊට පස්සේ වෙළඳපොළ වර්ග දෙකක් කතා කරා වෙළඳපොළ ප්‍රභේද හතර කතා කරා ඉල්ලුම කතා කරා මාළු කූ දෙයක් නේ මේක ඕන නම් ආයි ආන්න පුළුවන් ඔයාලට රෙකෝඩින් එක මම දාන්නම් ගෲප් වලට අපි වෙන අදට මේ ගානේ නතර කරමු අපි ලබන සතියේ සමහරට ඉල්ලුම ටික ඉවරයි එතකොට සමහරට ලබන සතියේ වෙද්දී ඔයාලගේ ප්‍රශ්න විසදෙයි විශ්වවිද්‍යාලයෙන් ගැටලුවක් තියෙනවා නම් සාකච්ඡා කරලා ප්‍රශ්නයක් මොකක් හරි ගැටලුවක් තියෙනවා සාකච්ඡා කරලා අපි අද නතර කරමු පාඩම තවත් ඇමිල්ලා ඉස්සරහට යන්න පුළුවන් නම් මම තව විනාඩි 30ක් විතර යනවා. ආයි අලුතෙන් පටන් ගන්න කොටසක් නෙදී. ඒක අනිත් දවසෙම පටන් අරගෙන යනවා. නැත්තම් පාඩම යම් මැදක නතර වුණාම මම යනවා 6:35 විතරකම් කතා කරනවා. එන්න ගැටලුවක් නැත්තම් අපි දිනේෂ් අද ගෙදරද? හරි අපි එනවා. මේ ගානේ නතර කරමු. කවුරු හරි කෙනෙක් හොඳ ලියපු කෙනෙක් නෝට් එකක් දාන්න ගෲප් එකට තව කාට හරි ගන්නත් පුළුවන්. කමක් නෑ අපිට දැන් මොකද හේතුව ඔය නෝට් සම්පාදනය කළා දැන් මෙදා ඊයේ ඉකෝන් තිබුණා පේපර් දෙකක් රුහුණු විශ්වවිද්‍යාලේ 43 දෙනෙක් මෙලෝදියා නොකර ඉඳලා ගිය 20 27 4 සහ 12 දවස් 4ක් මම උදේ 8 ඉඳලා හවස් 5 දක්වා ඉගෙනුවා. ඒකක් මට්ටමට ළමයි ගියා. සංඛ්‍යාන කොටස. දවස් 4ක් දිගට මෙලෝදියක් අල්ලන්නේ නැතුව හිටියේ. ඉඳලා මොකුත් නැහැ කියලා හිතාගෙන ඒ කට්ටිය ආවේ. හලාවත ළමයි හිටියා, බලංගොඩ ළමයි හිටියා, කුරුණෑගල හිටියා, මාතර හිටියා, රුහුණු විශ්වවිද්‍යාලයේ පරණ බැච් එක. කලින් අපේ පන්තිය අකණ්ඩව කරලා මාර්තු 3 ඉවර කළා තියෙනවා. මාර්තු 13 ඉවර කළා තියෙනවා. ඒ නැති අය ඒ අයගේ මැසේජ් වලම තේරෙනවා ඒ දවස් 4ට ඒ අය කරගත්ත කොටක් දෙයක්. ඒක අවුරුද්දක් කරන්න කියලා දෙයක් නෑ. අපි එනම් මේ ගානේ නතර කරමු. හරි. එහෙනම් good night. ආයිබෝන්.